හරි අපි අද කතා කරන දැන් B කොටස මේ වේබලේ B කොටස. එතකොට ඒ කොටස අපි කතා කරලා සෝම් ක්ලාස් එකේදී දොඩ පොඩි තාක්ෂණික කෙනෙක් තමයි අපිට දැන් මේක රෙකෝඩ් එක දාන්න වෙන්නේ. හරි එතකොට කාගාහරි පේපර් එක නැත්තම් වීඩියෝ එක දැන් මේ YouTube එකේ තියෙන. එතකොට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන පේපර් එක. එතකොට ඒකෙන් පේපර් එක ගන්න පුළුවන්. කාට හරි පේපර් ක්ලාස් එකට ඒ කියන්නේ ජොයින් වෙන්න කැමති නම් පල්ලෙහාම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන WhatsApp නම්බර් එක. ඒකට WhatsApp message එකක් දාන්න. එතකොට මම යාව group එකට join කරගන්න. එතකොට අපි group එකේදී හැමදාම paper එකයි මම ගාව මේ paper එකේ marking stream මට හම්බුන marking stream එක දානවා. එතකොට කැමති නම් එකෙන් එහෙම group එකට join වෙලා දිගට බැලුම් class එකේ එහෙම ඉන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp YouTube channel එකේ දාන videos වලින් බලාගෙන එහෙම යන්නත් පුළුවන්. තමන්ගේ කැමැත්තක එක. හරි වැඩේ. අපි යමු එහෙනම් පළවෙනි ගානට. මොකද කියන්නේ පළවෙනි ගාන කොටස් වෙනද 12 ගානක් තියෙන. ඒකට කොටස් වෙනද 12 11 ඉගෙන ගන්න තියෙන දෙයක්. මේ වෙනකොට හරිනම් ඔයගොල්ලෝ ඒ පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. ඉස්කෝල වල කරලා තියෙන්න ඕනේ. කරලා නැත්නම් අපි ගාන කරගෙන යමු. මම මෙතනදී ලොකුවටම කොටස් වෙනද 12 ගැන ටියරි ගන්නන්න යන්නේ නැහැ. පේපර් ක්ලාස් එකකින්ද මොනවා හරි ප්‍රශ්න තිබුණොත් අපි ඉස්සරහට බලමු. ඒවා සම්බන්ධයෙන් මොනවා හරි ටියරි පාර්ට් එකක් කරන්න බලමු ඉස්සරහට. දැනට මම මේ ගානට අවශ්‍ය වෙන දේවල් ටික විතරක් කියලා ගාන හදාගෙන යනවා. හරිනේ වැඩි. එහෙම මොනවා ටියරි ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් බලන්න YouTube වීඩියෝස් තියෙන ඕන තරම් ඒකෙන් නම් බලා ගන්න පුළුවන්. දැනට මම මේ සම්බන්ධයෙන් පාඩමක් කරලා නැහැ. හරිද? හරි. එතකොට මොකද වෙන්නේ? වාර්ෂික ලාභාංශය රුපියල් 8ක් ගෙවන සමාගමක කොටසක වෙළඳ මිල රුපියල් 50 වූ කොටස් 1000ක් හිමි කුමාරමයා එම කොටස් වලින් එක් වර්ෂයක ලාභාංශ ආදායම ලබා ගැනීමෙන් පසු විකුණා දමන ලදී. ඔය කියන්නේ මොකද්ද? දැන් මොකද කොටස් වෙළඳපොළදී ඔය කොටස් වල ලාභය ගෙවන විදි එක විදි තියෙනවා. හරිද? දැන් මම ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. ඕකෙදි සමහරක් වෙලාට තියෙනවා ඔය ගන්න කොටස් වල ප්‍රතිශත වර්ධන ලාභ ගෙවන. ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙවන මුදල් වලින් ප්‍රතිශතයක් විතර ලාභ ගෙවන තැන් තියෙනවා. එහෙම නැත්නම් කොටසකට ඉගෙන මේ කොටසකට මෙන්න මෙච්චර ලාභය ගෙවනවා කියලා විදිත් තියෙනවා. දැන් උතන් දිගන්නේ ඔන්න ඔක. හරිද? දැන් ඔය ඔයා ගන්න කොටසකට රුපියල් 8ක ලාභයක් හම්බ වෙනවා. කොටසක ලාභාංශය රුපියල් 8ක් කියන්නේ ඔයා ගන්න කොටසකට රුපියල් 8ක ලාභයක් හම්බ වෙනවා. හරිද? එතකොට දැන් මේ කුමාර මහත්තයා කුමාර කෙනෙක් කෙනා මොකද මේ කොටසක වෙළඳන්නේ රුපියල් 50ක් වෙච්ච කොටස් 1000ක් තියෙනවා මෙයා ගාව. හරිද? එතකොට ඔය එක කොටසකට රුපියල් 8 ගන්න තමයි ලාභය හම්බ වෙනවා කියලා කියන්නේ. එතකොට මේකෙදි කියනවා මෙයා මොනම කොටස් ටික අරන් අවුරුද්දක් ඉවරනකොට ඔය ලාභය හම්බ වෙනවා. ලාභාංශ ගෙවනවා. එතකොට මෙයාගේ ලාභාංශය තරම් ඊට පස්සේ වෙන එක්කෙනෙක් කුණු කතාවක් තමයි උතන්දි කියන්නේ. හරිද? ගානේ වැදගත්ම දේ තමයි කොටසක රුපියල් 8ක ලාභාංශයක් ගෙවනවා කියනවා. ඊට පස්සේ කොටසක වෙළඳාගේ ඇවිල්ලා රුපියල් 50යි කියනවා. මෙයා ගාව කොටස් 1000ක් තිබ්බා කියනවා. හරිද? මුලින්ම අහනවා මෙයාට ලැබුච්ච වාර්ෂික ලාභාංශ කීයද කියලා. හරිද? එතකොට කොටසක රුපියල් 8ක ලාභාංශය තමයි හම්බෙන්නේ. එක කොටසක රුපියල් 8ක ලාභාංශය තමයි හම්බෙන්නේ. එතකොට මෙයා ගාව කොටස් 1000ක් කියලා දිනවා. එතකොට මෙයාට කීයක් මෙයාට ලාභාංශ විදියට කීයක් හම්බෙන්නේ කොටස් 10යිනේ. එක කොටසක රුපියල් 8යි හම්බෙන්නේ. මෙයා ගාව කොටස් 1000ක් තිබ්බා. එතකොට මෙයාට ලාභාංශ කීයක් හම්බෙනවද? ලාභාංශය රුපියල් 8,1000ක් හම්බෙනවා. හරිද වැඩේ? පළවෙනි කාර්යය තේරුණානේ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දෙවෙනිට මොකද කියන්නේ? කොටස් විකිණීමෙන් ලැබූ ප්‍රාග්ධන ලාභය හා ලාභාංශ ආදායමෙන් ලැබූ මුළු ආදායම රුපියල් 33000ක් නම් ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය කීයද? හරිද? මම ප්‍රාග්ධන ලාභ ගැන පොඩ්ඩක් මේ දෙවෙනි කාර්යය කරලා ඉවරන ඊපස්සේ කතා කරන්න. දැනට මෙහෙම කියන්නේ දැන් මෙයා මෙන්න මේ ගාණ කියනවනේ. මෙයා වාර්ෂික ලාභාංශය දාගත්තයින් පස්සේ කොටස් ටික ඉවරනවා කියනවනේ. හරිද? දැන් ඊට පස්සේ දෙවෙනි ගාණය මොකද කියන්නේ? දෙවෙනි ගාණය කියනවා ප්‍රාග්ධන ලාභයයි ලාභාංශයෙන් දෙකෙන්ම හම්බෙච්ච ගාණ රුපියල් 33000ක් නම් ප්‍රාග්ධන ලාභය කීයද කියලා අහනවා. එතකොට මොකද? ප්‍රාග්ධන ලාභයයි ලාභාංශයයි දෙකම රුපියල් 33000ක් නම් ප්‍රාග්ධන ලාභය අහනවා. ඉතින් මේක සරල දෙයක්. ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිවම ප්‍රශ්නයක් නැහැ. ගාණ පොඩ්ඩක් සිංහල හරියට තේරුම් ගත්තා නම් වැඩේ හරි. මොකද කියන්නේ? ප්‍රාග්ධන ලාභයයි ලාභාංශ ආදායමේ ලාභාංශ ආදායමේ දෙකම ඇවිල්ලා 33000ක් මුළු. හරිද? අපෙන් අහනවා දැන් මේ ප්‍රාග්ධන ලාභය කීයද කියලා. හරිද? අපි දැන් ලාභාංශ ආදායම හොයාගත්ත 8000යි. ඉතින් මොකද වෙන්නේ? දැන් මේ ප්‍රාග්ධන ලාභය ගැන ලාභාංශ කියන්නේ 8000 ඔය දෙකම ඇවිල්ලා 33000. හරිද? එතකොට ප්‍රාග්ධන ලාභය කීයද? ඉතින් මොකද ප්‍රාග්ධන ලාභය ඇවිල්ලා 33000යි
අඩු කරන්න තියෙන 8,000 ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභය වෙලා 25,000 තමයි රුපියල්. හරිද වැඩි? ඒක තමයි ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති මම ප්‍රශ්නයක් නැහැ. මේක ඇරලා තියෙනවනේ. මේ ගාණ කියන්නේ මොකද? ප්‍රාග්ධන ලාභය ලාභාංශයෙන් දෙකෙන් එකතු 33000. අපි ගන්න ප්‍රාග්ධන ලාභය කියන්නේ ප්‍රාග්ධන ලාභය නොදන්න පදයක් කියලා ගන්නමු. හරිද? එතකොට මේක අඩු කරාම අපිට එනවා 25000. මේක හරිනේ. ප්‍රශ්නේ නෑ මේක ඇවිල්ලා සරල සිංහල දේ ප්‍රාග්ධන ලාභය කියන එක මෙච්චර කල් දැනන් හිටිය නැත්නම් ඔයාලට මේක හදන්න පුළුවන්. දැන් තේරෙනවද? හරි. හරි. අපි ඊළඟ කතාව ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද? සහ ඒකෙන් වෙන දේවල් ගැන අපි ඊළඟ කැලේ කතා කරමු. හරි. දැන් මොකද්ද මේ අපිට ඊළඟ කැලේට යනකොට ඔය ප්‍රාග්ධන ලාභය කියන එක ගැන පොඩ්ඩක් කතා කරනවා. අවුරුදු දන්නේ නැත්නම් මම චූට්ටක් විස්තර කරලා යන්න. ලොකුට කොටස් වල දෙකම ගැන නෙමෙයි ප්‍රාග්ධන ලාභය කියන මොකද්ද කියන එක පොඩ්ඩක් කියනවා. නැත්නම් අපිට ඉතුරු කැලේ කරගන්න අමාරුයි. හරිනේ. හරි. ඔය ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකද? දැන් මේක ප්‍රාග්ධන ලාභය මොකද්ද කියන එක සාමාන්‍යයෙන් ඔය කොමර්ස් කරන ළමයි නම් දන්නවා දැනටමත්. එහෙම නැති ළමයි තමයි පොඩ්ඩක් කියලා දෙන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ලාභය මම කොටස් වල ගැන පොඩ්ඩක් කතා කරලා නිකන් නෝමල් දෙයක් ගන්නම්කෝ. අපි මෙහෙම ගමු. ඉඩමක් තියෙනවා. හරිද? මේක සාමාන්‍යයෙන් ඕක හැමෝම දන්නද? ඉඩමක් තියෙනවා. හරිද? මම දැන් ඉඩමක් ගන්නවා අද පර්චේස් එකක් අපි ගමු මෙහෙම මම ඉඩමක් ගන්නවා අද පර්චේස් එකක් ලක්ෂ ගන්න. හරිද? පර්චේස් එකක් ලක්ෂයට මම ඉඩමක් ගන්නවා. හරිද? ඕක දැන් ඉඩම මම මොහොම අරගෙන ඔයගොල්ලෝ හැමෝම දන්න දෙයක්. ඉඩම මොහොම අරගෙන මම තියාගෙන ඉඳලා තව අවුරුදු 5කින් මම ඔය ඉඩම විකුණනවා. හරිද? එතකොට මම විකුණන්නේ කියලා දැන් ලක්ෂයටමද? නැහැ. සාමාන්‍ය ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා එන්නේ නැහැ. මම ඕක විකුණනවා 1,50,000. පර්චේස් එක 1,50,000 ගානේ විකුණනවා. හරිද? මෙහෙම ගමුකෝ. ඉඩමක් තියෙනවා පර්චේස් 10ක මම පර්චේස් එකක් ලක්ෂ ගානේ ගන්න. එතකොට මට ඉඩමට කොච්චර දන්නේ? ඉඩමටම යන්නේ ලක්ෂ 10යි. ඒ පර්චේස් එකක් ලක්ෂයයි පර්චේස් 10ක් ගන්නවා. එතකොට ඉඩමටම මට යන්නේ ලක්ෂ 10යි. හරිද? මම ওই ඉඩම තියාගෙන අවුරුදු 5ක් ඉන්නවා. හරිද? අවුරුදු 5ක් ඉඳලා මම ওই ඉඩම විකුණනවා පර්චේස් ලක්ෂ 1.50 ගන්න. හරිද? පර්චේස් ලක්ෂ 1.50 ගන්න කියනවා. දැන් පර්චේස් 10 වෙනස් වෙනවා. පර්චේස් 10ෙමනේ. හරි එතකොට මම දැන් එතකොට අවුරුදු 5කින් ඔය ඉඩම විකුණන්නේ කීයද? අවුරුදු 5කින් මම ඉඩම විකුණනකොට මට හම්බ වෙනවා කීයද? මට හම්බ වෙනවා ලක්ෂ 15ක් හම්බ වෙනවා. හරිද? මම ඉඩම ගන්න කීයද? මට ඉඩම ගන්න කීයේ මේ ලක්ෂ ගැන සාමාන්‍ය ගණන් වලදී කතා කරන්නේ නැහැ. මම පොඩ්ඩක් අර සාමාන්‍ය මිනිසුන්ට ජීවිතේ ෆැමිලි එකේ තමයි ලක්ෂ දාලා ගන්න. හරිද? එතකොට මට ඉඩම ගන්න ගියේ ලක්ෂ 10යි. හරිද? ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ මම ඔය ඉඩම විකුණලා මට කොච්චරක් හම්බ වෙනවද? මට ලක්ෂ 15ක් හම්බ වෙනවා. මම මේ ඉඩම විකුණලා මට ලක්ෂ 15ක් හම්බ වෙනවා. එතකොට මට ප්‍රාග්ධන ලාභය කොච්චරක් හම්බ වෙනවද? හරිද? මේ ප්‍රාග්ධන ලාභය කියන්නේ මම මොකක් හරි කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. මම ඔය නිකන් ඉඳලා ඉන්නේ මම මොකක් හරි බඩුවක් අරගෙන ඒ බඩුවර කාලයක් ගිහිල්ලා හරි මොකක් හරි එහෙම වැලියු එක වඩලා එහෙම එක ඒ මම ඉඩම මොකක් හරි වෙන මොන දෙයක් කරන්නේ නැතුව මට නිකන් මම වෙනවා කාලෙත් එක්ක ඉඩමට දැන් මේ මෙන්න මේ process එක ඇතුළතදී මට ප්‍රාග්ධන ලාභය හම්බ වෙනවා ලක්ෂ 5. හරිද? මට දැන් මේකේ හැටියට මට ප්‍රාග්ධන ලාභය හම්බ වෙනවා ලක්ෂ 5. හරිද? ඒ ප්‍රාග්ධන ලාභය කියන ව්‍යාපාර පැත්තෙන් මේ කොමර්ස් පැත්තෙන් කියන්නේ කිව්ව සෑහෙන දේවල් ටිකක් දෙනවා. මට ඒ පැත්තේ ඇත්තටම එහෙම ලොකු දෙයක් නෑ. මම නිකන් normal තේරෙන විදිහට කියන්න. හරිද? එතකොට මේ ඕල් මේ උදාහරණ දෙනවනේ. අවුරුදු 5ක් යද්දී මම මේ ඉඩම දැන් හිතන්න ඉඩම කිසිම දෙයක් කරේ නැහැ. ඉඩම ගත්තා නිකන් මේ ඉඩම තියාගෙන හිටියා. පස්සේ මම හිතනවා මේ ඉඩම ඕනේ නැහැ. මම වෙන තැනක ඉඩමක් ගන්නවා කියලා මම මේක විකුණනවා. හරිද? එතකොට මට ඒ කියන්නේ වෙන කිසිම කොස්ට් එකක් යන්නේ නැතුව ඉඩම හිතන්න මම මන්‍යෝකාර මොනවා හරි වගා කරලා ඒවයින් ලැබිච්ච ආදායම ඒව මුකුත් නැතුව. හරිද? නිකන් ඉඩම විතරක් විකුණනවා. ලක්ෂ 10කට ගත්ත ඉඩම අවුරුදු 5ක් ගෙන විකුණනම ලක්ෂ 15ක්. හරිද? එතකොට මෙන්න මේකෙන් හම්බෙන්නේ මට ලාභය දෙන්නේ. ආන්නෝර තමයි කියන්නේ ප්‍රාග්ධන ලාභය. එතකොට මට දැන් මේ ව්‍යාපාරයට එන්න මොකද වෙන්නේ? මට දැන් මේ ව්‍යාපාරයට ලක්ෂ 5ක ප්‍රාග්ධන ලාභයක් හම්බ වෙනවා. හරිද? දැන් මේ ප්‍රාග්ධන ලාභය කියන පොඩි අයිඩියා එකක් ආවනේ. මම මේ කතා කරන්නේ මොකද කොමර්ස් වලින්වත් එහෙම නෙමෙයි. මම මේ කතා කරන්නේ සාමාන්‍ය දේවල් වලින්. හරිද? දැන් ඕකෙන් කරනවනේ ඔන්න ඕකම තමයි. ඔන්න ඔය process එකම අපිට කොටස් වෙනකොටදී වෙනවා. හරිද? සාමාන්‍ය ජීවිතේදී නම් ඉඩම් අත්තර මගේ දේවල් ගාන අඩු වෙන්නේ නැහැ. ඉඩමක් වගේ අරගත්තොත් ඉඩමක් අරගෙන අවුරුදු දෙකක් ගිහිල්ලා කවදාවත් ලක්ෂයකට ඉඩමක් 80000 විතර විකුණන්න වෙන්නේ නැහැ. ජීවිතේවත් ඉඩමක් වගේ දෙයක් එන්නේ නැහැ. වටිනාකම වැඩි වෙනවා. හරිද? හැබැයි කොටස් වෙනකොටදී ඕක වෙනස් වෙනවා. හරිද? කොටස් වෙනකොටදී ඕ වගේම දෙයක් වෙනවා. කොටස් වෙනකොටදී අපි හිතන්න මෙහෙම මම දැන් කොටසක් ගන්නවා රුපියල් 10 ගන්න. හරි කොටස වෙලඳ මිල කියන දේවල් ඔයගොල්ලෝ දැනගෙන ඉන්නේ. දැන් මම කොටසක් ගන්නවා 10 ගන්න. හරිද? හිතන්නකෝ 10 ගන්න ගන්න. අර හිතනම දැන් හොටෙල් එකක් ගන්න. හරිද? හොටෙල් මේ
පැත්තෙන් මොනවා හරි කොටස් ටිකක් ගන්නවා. දැන් මේ හොටෙල් පැත්තෙන් මම ගිහිල්ලා මං ගාව තියෙනවා සල්ලි නම් ප්‍රමාණය. ඕකෙන්ම හොටෙල් පැත්තෙන් ගන්නවා කොටස් ටිකකුයි අනිත් පැත්තෙන් ගන්නවා හොස්පිටල් පැත්තෙන්. ඒක මොනවා හරි කරනවා ආසිරේගේ හොස්පිටල් එක කොටස් ටික ගන්නවා. ඊට පස්සේ මොකක් හරි මොනවා හරි හොටෙල් එකේ කොටස් ටිකකුයි ගන්නවා. හරිද? අරගෙන මම ගන්න 2020 ගන්න. මේ කොරෝනා තියෙන ඔක්කොම වෙන්න කලින් තමයි ගන්න. හරිද? දැන් මේ කොරෝනා තත්ත්වෙත් එක්ක මොකද වෙන්නේ? කොරෝනා තත්ත්වෙත් එක්ක හොටෙල් ව්‍යාපාර ටික බහැලානේ තියෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? මට දැන් අර හොටෙල් පැත්තේ ගත්ත කොටස් වලින් මට ආදායමක් හම්බෙන්නේ නැහැ. ඒ ඇත්තටම දැන් හොටෙල් ව්‍යාපාර හොටෙල් මේ පැත්ත බහැලානේ තියෙන්නේ. හරිද? එතකොට මට දැන් මේ 10ට ගත්ත කොටස් හරිද? මට කවදාවත් දැන් ගොඩක් මිනිස්සු හොටෙල් පැත්තේ කොටස් ගන්න නැහැ. හේතුව මොකද? හොටෙල් ව්‍යාපාර ඔක්කොම බහැලා තියෙන්නේ. හරිද? එතකොට මට දැන් මේ 10ට ගත්ත කොටස් ටික මට දැන් මිනිස්සුන්ට මම 10ට විකුණන්න නැතුවට මිනිස්සු ජීවිතේට 10ට ගන්නෙත් නැහැ. ඇයි ඒ ගන්නෙ නැත්තේ? ඇයි මේකේ හරියට ලාභාංශයක් හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට මට මේ කොටස් ටික විකුණන්න රුපියල් 6කට විතර. මේ රුපියල් 10කට ගත්ත කොටස මට විකුණන්න රුපියල් 6කට විතර. හරි. ඇයි ඒ විකුණන්නේ මිනිස්සු ගන්න තියෙන්නේ. හරිද? හැබැයි දැන් මොකද වෙන්නේ? මේ කොරෝනා තත්ත්වයට එක්ක හොස්පිටල් වලට ලැබුණු වැඩි වෙලා හොස්පිටල් ටික හොඳට අප් වෙලා තියෙනවා. ඒතකොට මේවයි මාර්ගය ලාභ වෙනවා. හරිද? එතකොට මම මේ 10ට ගත්ත මේ හොස්පිටල් එකේවා මම දැන් විකුණන්නේ රුපියල් 15. හරි 10ට ගත්ත ඒවා මම දැන් විකුණන්නේ රුපියල් 15. මේ ඇවිල්ලා හොස්පිටල් එකේ කොටස්. මේ ඇවිල්ලා හොටෙල්. හරි හොටෙල්. හරි දැන් එතකොට මෙතන මම 10ට ගත්ත කොටස් ටික හරි 10කට කොටස් ටික මම විකුණන රුපියල් 15 ගන්න. එතකොට මොකද වෙන්නේ? මට මෙතන එක කොටසකින් රුපියල් 5ක ප්‍රාප්තන ලාභයක් තමයි. මේ 10ට ගත්ත කොටස් ටික මම වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ගත්ත කොටස් ටිකම මම විකුණනවා හැමම වෙන කොටස් වල රුපියල් 15 ගන්න. හරිද? එහෙම තමයි කොටස් වල දෙකොලේදී. එතකොට මට මෙතනදී හම්බුන ප්‍රාප්තන ලාභය රුපියල් 5. හරිද? දැන් මෙතනදී මම මේ හොටෙල් ගත්තා මම 10ට ගත්ත එක විකුණන්නේ රුපියල් 6 ගන්න. ඇයි ඒ විකුණන්නේ? මිනිස්සු 10ට දැන් ගන්න නැහැ. මොකද හොටෙල් ටික කඩායටලා තියෙනවා. එතකොට මට මෙතනින් හම්බ වෙනවා මෙතනදී රුපියල් 4ක අලාභයක් එනවා. හරිද? මෙතනදී මට එන්නේ රුපියල් 4ක අලාභය. එතකොට මේක ඇවිල්ලා ප්‍රාග්ධන අලාභයක්. මේක ඇවිල්ලා ප්‍රාග්ධන ලාභය. හරිද? එතකොට දැන් ප්‍රාග්ධන ලාභ කියන තේරෙනවද? ප්‍රාග්ධන ලාභ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් අරගෙන අපි ඒක විකුණනවා. දැන් කොටස් වල පැත්තෙන් ගමුකෝ අපි. දැන් කොටස් වල කොටස් ටිකක් ගන්නවා. අර රුපියල් 10ට දීපු කොටස් ටිකක් අරගෙන කාලයක් ඇරි මම ඔබ 12ට විකුණනවා කියන්නකො. එතකොට මට කොටසක ප්‍රාග්ධන ලාභය කියලා. කොටසක ප්‍රාග්ධන ලාභය රුපියල් 2යි. හරිද? ඔය වගේ තමයි. හරිද? ඔබ දැන් හිතන 10ක් කොටසක් අරන් මම 8ට විකුණනවා කියලා. එතකොට කොටසක ප්‍රාග්ධන ලාභය කියන්නේ එක කොටසක. එක කොටසක රුපියල් 2යි. තේරුණාද වැඩි? අන්න ඔය තමයි ඔය ප්‍රාග්ධන ලාභ කියන්නේ. ඔහොම අර ලොකුවට තියරි වශයෙන් නෙමෙයි මම මේ ගානට අවශ්‍ය දේවල් ටික තමයි පොඩ්ඩක් කතා කරන් ගියේ. හරිනේ? හරි. එතකොට දැන් මේ ගාන ඊළඟට කියනවා කොටසක් විකුණන්නද කියලා අහනවා. දැන් අපි ඉස්සල්ලා හොයාගත්ත මොකද්ද? දැන් මෙයාගේ ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභය දෙකම ගත්තම රුපියල් 33000ක් වුණා. එතකොට ප්‍රාග්ධන ලාභය කියදුනේ ප්‍රාග්ධන ලාභය උනේ ප්‍රාග්ධන ලාභය කීයද? ප්‍රාග්ධන ලාභය උනේ 25000 නේ. ප්‍රාග්ධන ලාභය 25000. දැන් ඊට පස්සේ මෙයා මගෙන් අහනවා කොටසක් විකුණන්නද කියලා අහනවා. හරිද? දැන් මේකේ ගාන මුලින්ම කියන කොටසක වෙළඳා කීයද? කොටසක වෙළඳා කියන්නේ රුපියල් 50යි කියලා කිව්වනේ. ගාන දීප කොටසක වෙළඳා කියන්නේ රුපියල් 50යි කියලා. දැන් මෙයා මේ වගේ කොටස් 1000ක් ගත්තා කියවනේ. හරිද වැඩි? හරි. එතකොට දැන් මෙයා මේ කොටස් 1000ම විකුණුවම තමයි මෙයාගේ ප්‍රාග්ධන ලාභ 25000ක් හම්බුනේ. හරිද? මෙයා මෙන්න මේ කොටස් 1000ක් විකුණුවම තමයි මෙයාගේ 25000ක ප්‍රාග්ධන ලාභයක් හම්බුනේ. එතකොට එක කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්න නම් මම මොකද කරන්න ඕනේ? එක කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්න නම් මම මෙන්න මේ 25000 බෙදන්න ඕනේ 10යි. හරිද? ඒකෙන් මොකද දෙන්නේ? එක කොටසක ප්‍රාග්ධන ලාභ. හරිද? එක් කොටසක ප්‍රාග්ධන ලාභය හොයාගන්න මම 25000 බෙදුණු 10යි. එතකොට මට එක කොටසකට කොච්චරක් එනවද? එක කොටසක රුපියල් 25ක ප්‍රාග්ධන ලාභයක් එනවා. හරිද? මට දැන් එක කොටසක රුපියල් 25ක ප්‍රාග්ධන ලාභයක් එනවා. දැන් කොටසක වෙනදාගේ රුපියල් 50යි. මෙයාට දැන් එක කොටසකින් රුපියල් 25000ක ප්‍රාග්ධන ලාභයකුත් එන්න නම් මෙයා මේ කොටස කීයද විකුණන්න ඕනේ? වෙනදාගේ රුපියල් 50යි. ඒ කියන්නේ මෙයා ගත්ත කොටස රුපියල් 50ට
හරිද? මෙයා දැන් මෙයා ප්‍රාර්ථනා ලාභ රුපියල් 25ක් තියාගෙනම මේක විකුණන්නේ. එතකොට එක කොටසක් කීයද විකුණන්න වෙන්නේ? එක කොටසක් විකුණන්න වෙන්නේ රුපියල් 75කට. හරිද? එක කොටසක් විකුණන්න වෙන්නේ කීයද? කොටසක දැන් මෙයා විකුණන්න කියලා කීයද? කොටසක් විකුණුම් මිල ඇවිල්ලා 50 25 75 කොටසක් විකුණුම් මිල ඇවිල්ලා රුපියල් 75යි. හරිනේ මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ප්‍රශ්න මොනවද තියෙනවා නම් එක්කෝ WhatsApp හරිය නැත්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. හරි අපි යන් ඊළඟ පැහැරට ඊට පස්සේ කියනවා පළාත් පාලන බල ප්‍රදේශයක වෙළඳ සැලක් හිමි සිරිමාන්න මෙයා වරිපණන් බදු ලෙස කාර්ටුන රුපියල් 300 මුදලක් ගෙවයි. ගෙවන ලද වාර්ෂික වරිපණන් මුදල කීයද කියලා අහනවා. එතකොට වාර්ෂික වරිපණන් මුදල හොයන්නේ කොහොමද? කාර්ටු රුපියල් 300යිලු. එතකොට අවුරුද්දකට කාර්ටු හතරක් තියෙනවා. එතකොට වාර්ෂික හොයන්න නම් මේක හතරෙන් ගුණ කරන්න තියෙනවා. එතකොට කියන වාර්ෂික වරිපණන් මුදල රුපියල් 1200යි. හරිද වැඩේ? වාර්ෂික වරිපණන් මුදල රුපියල් 1200යි. ඊට පස්සේ කියන මොකද්ද? වෙළඳ සැලේ වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40000ක් නම් පළාත් පාලන ආයතනය විසින් අය කරන ලබන වරිපණන් බදු බදු ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලෝ දන්නවා වරිපණන් බදු වෙනකන් 10කට උගන්වන්න තියෙන එක. එතකොට වාර්ෂික තක්සේරු වටිනාකම 100ට ගණන් තමයි වරිපණන් බදු මුදල ගෙවන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? වාර්ෂික තක්සේරු මුදල අපිට කියනවා රුපියල් 40000ක් කියලා. ඕකෙන් 100ට x ගණන් තමයි වරිපණන් බදු විතර ගහන්නේ. එතකොට ඕක තමයි මෙන්න මේ කියන 12000 ගණන්. එතකොට අපිට මේ ඉස්සරහ ගන්න තියෙන්නේ. ඉතින් අපි මේක සුළු කරමු. මේක හදන්න එක විදිහ තියෙනවා. මම දැනට මේ විදිහට හදනවා. හරිද? x හොයාගන්න එක. එතකොට මේ බිඳුවගෙන මේ බිඳුව එක කරන. එතකොට 4x සමානයි 12ක් වෙනවා. එතකොට x සමානයි 100ට 3ක් තමයි එන්නේ. හරිද? මම ඊළඟ විදිහට කරාට ඒක ප්‍රශ්නයක් නැහැ. මම අර අදන ලේසි විදිහට ළමයි කියලා 40000 100x තමයි 12000 වෙන්නේ. 12000 මේ 1200 වෙන්නේ. එතකොට ඒ අනුව S හොයාගන්න පුළුවන් විදිහට 100ට 3යි. හරිද යන්නේ? හරි අපි යම් බලන්න ඊළඟ කැලලට. ඊළඟට මේක ගන්න තියෙන්නේ ඊට ආදායම් මුදල කැලලක් තියෙනවා. අපි ඒකටත් යන්න. වෙළඳ සැලේ වාර්ෂික ආදායම රුපියල් මෙන්න මෙහෙම ගානක් කරනවා. එතකොට කියන්නේ වාර්ෂික ආදායම 12යි. ඔය කියන්නේ හරිද? හරි. වෙනතකොට වාර්ෂික ආදායම මෙච්චරක් කියනවා. ඊට පස්සේ කියනවා රුපියල් අර අපේ හරවන්න මොකද වෙන්නේ? ලක්ෂ 12ක් තමයි වාර්ෂික ආදායම කියන්නේ. එතකොට පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කියනවා. පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කියනවා. ඊට පස්සේ ආදායම 112ක් ගහනවා. හරිද? පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කියනකොට ආදායම් බද්දෙන් නිදහස් කොටද කීයද? ආදායම් හරි මෙන්න මේ කොටස ආදායම් බද්දෙන් නිදහස් කරලා ආදායම් බදු ගෙවන්න ඕන කොටස කීයද? ඔන්නෝගේ අඩු කරන්න ඕනේ. උත්තර කරනකොට ආදායම් බදු ගෙවන්න ඕනේ. ඔන්න උත්තරකට. එතකොට ආදායම් බදු කීයද? 112 ගාන ගෙවන්න වෙනවා කියනවා. එතකොට මෙන්න මේකෙන් 112 තමයි ගෙවන්න තියෙන්නේ. රුපියල් ආදායම් බදු ගන්නකොට රුපියල් 84000ක් ගෙවන්න වෙනවා අපිට ආදායම් බදු විදියට. හරිද වැඩේ? මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා සාමාන්‍යයෙන් තිබ්බේ පළවෙනි ලක්ෂ 5 ආදායම් බදු නිදහස් කියලා. එතකොට මගේ රැවටෙන මුළු ආදායම ලක්ෂ 12යි. එතකොට මෙයා ආදායම් බදු ගන්න ලක්ෂ 7කට. එතකොට මේක කියනවා කියන්නේ පළවෙනි ලක්ෂ
ලක්ෂ පහ ආදායම් වලින් 10 ඉතුරු ඔක්කොම 112 ගන්න යනවා කියනවා. එතකොට මේකෙන් 112 ගත්තා හරි. හරි නේද වැඩේ? මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. අපි යම් බලන්න ඊළඟ දරුවට. හරි. ඊළඟට මොකද කියන්නේ? ඊළඟට භාග ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ භාග ඉදිරි කරගෙන අපිට ළඟදී සාමාන්‍ය වාර විභාග මේ කියන්නේ ඕලෙවල් පේපර් වල ඇවිල්ලා තිබෙන මේක සාමාන්‍යයෙන් 2010 12 වගේ කාලවල මේ වගේ වන් බෙගු දීලා තියෙනවා. පාස්නේ නෑ ඔක වෙලාව හදිස්සියට එහෙම තව දේශි හින්දා. හරිද අපි දන්න මේ වගේ එකදී වන් බෙගු දී දාන්න දෙන එතකොට පළවෙනිම අරහන් තමයි සුළු කරගන්න. ඒ කියන්නේ මුලින්ම මේකට සුළු කරගන්න වෙනවා. මම මෙතන මේ මිශ්‍ර භාග තියාගෙන ගාන සුළු කරන්න අවශ්‍ය නැහැ. මේ විෂම භාගයක් කරගමු. එතකොට මොකද වෙන්නේ? මෙතන දෙකෙන් පහක් වෙනවා. හරි. ඕක එහෙම තියාගත්තා. අපි සුළු කරන්න ඕනේ මේක ඇයි? මම මෙතන මේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරගත්තා විතරයි මෙතන උතරේ. හරි. එතකොට දැන් මේක ඇයි සුළු කරගන්න ඕනේ? මේක ඇයි මොකද වෙන්නේ? 4යි 3 දිනේ උඩ කූපෝ ගුණන් වෙනවා. 4යි 3 කූපෝ ගත්ත 12 ඉන්නේ. මේක 12 වෙනවා. එතකොට 12 වෙනවා 4 3 ගුණ වෙලා තියෙනවා උඩ එක 3 ගුණ වෙනවනේ 3 ගුණ වෙනවනේ 3ෙන් එතකොට එක 4 ගුණ වෙලා තමයි මේ උනේ. එතකොට මේක 3 4 ගුණ වෙලා තමයි 12 වෙනකොට එකක් 4ෙන් ගුණ වෙන්න ඕනේ. හරිනේ. එතකොට මෙතනින් එනවා 5 බෙදීම 2යි. මෙතන බෙදීමක් එනවා. මෙතන 9යි 9 4ක් ගාම 5 බෙදීම 12. එතකොට මොකද වෙන්නේ? බෙදීමක් තියෙන්නේ බෙදීමක් නම් ගුණ කිරීමක් වෙන්න ඕනේ. උඩයටම ආපු වෙන්න ඕනේ. හරිද? එතකොට මේ පාඩම මේ පාඩම කරනවා මේකට මේක කපුණා. දුර උත්තර එනවා ඈත් විදියට. හරිද? පළවෙනි ගාන ඔය විදියට එන්නේ. විශේෂ දෙයක් නැහැ. වන් බෙගුදරී තමයි දාන්න තියෙන්නේ. එතකොට මුලින්ම වරහන් සුළු කරන්න ඕනේ. එහෙනම් මුලින්ම මේක සුළු කරනවා. එතකොට මෙතනදී මුලින් මෙතනදී මේ මිශ්‍ර භාගයේ විෂම සංඛ්‍යාව කරපේ කරේ සුළු කිරීම මොකක්ද මේ කරේ. හරිද? එතකොට මම මෙතනදී මේක සුළු කරා 3 4 දෙකේ එතකොට කූපෝ ගන්න ඕන 12 12 අරන් 12 ගත්තේ 4 3 ගුණ වුණා. එහෙනම් උඩ එකක් 3 ගුණ වෙන්න ඕනේ. එතකොට 3 4 ගුණ වෙනවා. එතකොට උඩ එකක් 4 ගුණ වෙන්න ඕනේ. එතකොට මෙතනින් තුරු වෙලා යන 12න් 5. ඔන්න ඔය විදිහට තමයි වැඩි උනේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා හැමෝටම. හරි. අපි යම්බන්නේ ඊළඟට තුෂාරි ඇයට අයිති ඉදමෙන් 3න් එකක් ලොකු පුතාටද 4න් එකක් පොඩි පුතාටද ඉතිරිය දුවටද දෙන්න නැති. පුතුන් දෙදෙනාට ලැබුණු පසු පුතුන් දෙදෙනාට ලැබුණු මුළු කොටසේ ඉදමෙන් කවර භාගයක්ද කියලා. ඉදමෙන් 3න් එකක් ලොකු පුතාට දුන්නා කියනවා. ඉදමෙන් 4න් එකක් පොඩි පුතාට දුන්නා කියනවා. දැන් මුලින්ම පුතුන් දෙන්නාට හම්බෙච්ච කොටස හරිද? මෙතන පොඩි වරහන් මේකේ දාගන්න ඕන නම් පුතුන් දෙදෙනාට හම්බෙච්ච කොටස එහෙම කියලා. ඒක මම වැඩි කියන්නේ නැහැ. හරි. එතකොට 3න් එකක් පොඩි පුතාට හම්බුනා කියනවා. 4න් එකක් ලොකු පුතාට හම්බුනා කියනවා. එතකොට දෙන්නේ මේකත් අර ඉස්සර ගන්න ගමන් කූපෝ ගන්න තියෙන මේ දෙකම කුඩා පුතුන් ආකාරයෙන් 12. එතකොට මේක 3න් වැඩි වුණා. එතකොට එකක් 3න් වැඩි වෙනවා. මේක 4න් වැඩි වුණා. වැරදුනා. 3 12යි 3 12 වෙන 4න් වැඩි වුණා. එහෙනම් මේක 4න් වැඩි වෙනවා. මේක 3න් වැඩි වෙලා මේක 3න් වෙන්න ඕනේ. එතකොට 12න් 4ක් තමයි මුළු ඉඩමේ 12න් 4ක් තමයි ලොකු පුතාටයි පොඩි පුතාටයි දීලා තියෙන්නේ. එතකොට දුවට අයිති කොටස මුළු ඉඩමේ කාල භාගයද කියලා අහනවා. එතකොට මේ දෙන්නම දුන්නායින් පස්සේ දුවච්ච කොටස තමයි දුවට හම්බුනේ. එතකොට දුවට හිමි කොටස ඇවිල්ලා කොහොමද හොයාගන්නේ? එකෙන් 12න් 7ක් අඩු වෙන්න ඕනේ. මුළු ඉඩමෙන් පුතාට දෙන්න දුන්නායින් පස්සේ දුවච්ච කොටස තමයි දුවට හම්බුනේ. එතකොට මේ කියන එක අපිට දාන්න පුළුවන් 12න් 12 කියලා 12න් 7ක් අඩු වෙන්න ඕනේ. එතකොට දුවට හම්බුනේ 12න් 5. හරිද වැඩේ? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. අපි යමු ඊළඟට. පසුව දුව විසින් තමාට අයිති කොටසෙන් 5න් එකක් ප්‍රජාශාලාවට ලබා දී ඉතිරිය සමසේ සහෝදරයන් දෙදෙනාට බෙදා දෙන්න ලදී. හරිද? මොකද කියන්නේ B කොටස එක පසුව දුව විසින් තමාට අයිති කොටසෙන් තමාට අන්න ඒ කොටස වැදගත් කියලා. දුව විසින් තමාට අයිති කොටසෙන් දැන් තමාට උත්තර දෙන්නේ තමාට අයිති 12න් 5යි. මෙන්න මේ කොටසෙන් 5න් එකක් ප්‍රජාශාලාවට හදන්න දුන්නා. ඊළඟ දැන් දුවට අයිති ඉඩමෙන් 5න් 12න් 5යි. මෙන්න මේ කියන්නේ 12න් 5න් මෙන්න මේ කියන 12න් 5න් හරිද? 5න් එකක් ප්‍රජාශාලාවට හදන්න දුන්නා. හරිද? 5න් එකක් ප්‍රජාශාලාවට හදන්න දුන්නලු. එතකොට අපි මුලින්ම අහන ප්‍රජාශාලාවට දුන්
කොටස මුළු විදිහම කවර භාගයක්ද කියලා අහන්නේ. එතකොට 12න් 5න් එකක් තමයි ප්‍රජාශාලාව හදන්න දුන්නේ. ඔය කියන්නේ මොකද්ද? m කියන්නේ ගුණ කිරීමමනේ. හරිද? ඔක කියනවා. ඒක ප්‍රජාශාලාව හදන්න කොච්චර දීලා තියෙන්නේ? ප්‍රජාශාලාව හදන්න දීලා තියෙන්නේ 12 එකක් තමයි මේ දුව ප්‍රජාශාලාව හදන්න දීලා තියෙන්නේ. ඒක ප්‍රජාශාලාව හදන්න දුන්න කොටස කියන්නේ 12න් එකක්. හරිනේ? ඊට පස්සේ මේක නා ප්‍රජාශාලාව හදන්න දෙවි තුරු ටික සහෝදරයන් දුන්නා කියනවා. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ප්‍රජාශාලාව දුන්න කොටස පර්චේස් 20ක් නා අවසානයේ පොඩි පුතාට අයිති වෙන කොටස කියලා අහනවා. අද දැන් ප්‍රජාශාලාව හදන්න දුන්න 12න් එකයි. දැන් මේකේ වැඩගත් දේ තමයි දැන් මේ දුවට හම්බුනා 12න් 5 මෙන්න මේ 12න් 5න් 12න් එක ප්‍රජාශාලාව හදන්න දුන්නා. එතකොට දුවගා විතර වෙන්නේ කීයද? ඉතින් වෙන්නේ 12න් 4ක් දුවගා විතර වෙන්නේ. එතකොට මෙන්න මේ 12න් 4 මෙහා සමසේ සහෝදරයන් දෙන්නට දුන්නා. ඊට සහෝදරයන් සමසේ දෙනවා කියන්නේ කොහොමද? එක්කෙනෙක්ට 12 කියන්නේ 12න් 4 දෙකෙන් බෙදන්න බෑ. කියන්නේ දෙකෙන් එකෙන් ගුණ කරා ගන්න ඕනේ. කියන්නේ එහෙම මේක බලන්නේ. හරිද? දැන් මොකද උනේ? දැන් දුවගා ඔක්කොම තිබ්බ 12න් 5. හරිද? 12න් 5 තිබ්බ. එතකොට මේකෙන් 12න් 1 දුන්නා කියනවා ප්‍රජාශාලාවට. එතකොට 12න් 5න් 12න් එකක් ගියාම ඉතුරු වුණා 12න් 4. එතකොට මෙන්න මේ 12න් 4 සහෝදරයන් දෙන්නට සමසේ දුන්නා. දැන් සහෝදරයන් සමසේ දුන්නා කියන්නේ මොකක්ද? මේ 12න් දෙකෙන් බෙදුවා කියන යනවා කියන්නේ. හරි 12න් දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ මොකක්ද 12න් දෙකෙන් බෙදනවා කියන්නේ? 12න් 4 වැඩි කිරීම දෙකෙන් එක. එතකොට එක සහෝදරයෙක්ට 12න් 2 ගානේ හම්බෙනවා. හරි දෙක සහෝදරයෙක්ට 12න් 2 ගානේ හම්බෙනවා. එතකොට දැන් පොඩි පුතාට දැන් හම්බුනා දෙන්නේ 4න් 1යි. පොඩි පුතාට දැන් හම්බුනා දෙන්නේ 4න් 1යි. ඊට පස්සේ නංගි දාපද කියන නෑ සහෝදරිය කියන කියන්නේ දුවනේ සහෝදරිය කියන. එතකොට සහෝදරියගෙන් හම්බුනා 12න් 2ක්. එතකොට මොකද වෙන්නේ? මේ දෙක එකතු කරගත්තාම මොකද මේක 12 ගත්තොත් මෙතන මේක 3න් ගුණ වෙන්න ඕනේ. එතකොට මේකත් 3න් ගුණ වෙන්න ඕනේ. එතකොට මෙතන යන 12න් 3 දාන 12න් 2ක්. එතකොට පොඩි පුතාට කොච්චර හම්බුනද? පොඩි පුතාලා හම්බෙලා දෙන 12න් 5ක් නේ. දැන් ගානේ යන්න මොකද ප්‍රජාශාලාවට දුන්න කොටස පර්චේස් 20ක් නේ. අවසානයේ පොඩි පුතාලා අයිති වෙන මුලින්ම කොටස කොච්චරද කියලා. හරි. එතකොට මොකද වෙන්නේ? දැන් අවසානයේ පොඩි පුතාලා හම්බ වෙන මුලින්ම භාගය වෙලා 12න් 5යි. හරිද? තමන්ට මුලින් හම්බුණා 4න් 1ක්. පස්සේ සහෝදරයෙන් හම්බුණා 12න් 2ක්. එතකොට මේ දෙක තුනම 12න් 5ක් තමයි මට අවසානයේ හම්බුනේ. හරිද? ඒක තේරුණානේ. හරි. අපි ගාන ඉස්සරලා ගත්තා. මෙයා ප්‍රජාශාලාවට දුන්න 12න් 1ක් කියලා. එතකොට මෙන්න මේ 12න් 1 ඇවිල්ලා පර්චේස් කීයද? මේ 12න් 1 ඇවිල්ලා පර්චේස් 20ක් කියලා කියනවා නේ. 12න් 1 ඇවිල්ලා පර්චේස් 20ක් කියනවා. එතකොට 12න් 1 පර්චේස් 20ක් නම් 12න් 1 ඇවිල්ලා පර්චේස් 20ක් නම් 12න් 5 කොහොමද ගන්නේ? 12න් 5ක් කියන්නේ කීයද? 12න් 5ක් කියන්නේ 20 වැඩි කරන්න ඕනේ 5න්. මේ 12න් 1ක් කියන්නේ පර්චේස් 20ක් නම් 12න් 5ක් කියන්නේ 20 වැඩි කරන්න ඕනේ 5න්. එතකොට පොඩි පුතාලා කොතන කම්බලා දෙනවා? පොඩි පුතාලා පර්චේස් 100ක් හම්බෙලා තියෙනවා. හරිද? එතකොට පොඩි පුතාලා හම්බෙච්ච කොටස පර්චේස් 100යි. හරිද වැඩේ? මම හිතනවා වැඩ තේරෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟ කැලලට. ගාන ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ එකකට පොස්ට් කරලා බලන්න නේ. ගාන හදන්න මම ටයිම් එකක් දෙන්න. එකක් හේතුව තමයි පේපර් එක කරලා ඉවරලා මේක බලන්නේ. ඒකෝට තමන්ට හරි වෙලඳා ගන්න දෙන්නේ. අනිත් ඒවා දැන් මේක වීඩියෝ එකක් විදිහට තියෙන රෙකෝඩ් එකක් විදිහට තියෙන. ඒකෝට තමන්ට කැමති නම් වීඩියෝ එක නවත්වලා බලන්න පුළුවන්. හරි අපි තුන්වෙනි කැලලට යන්න. තුන්වෙනි එකේ මොකද කියන්නේ? සීනිදු නේ කවුරුද කියන්නේ මොකද කියන්නේ? සසිනිදු අම්මා දුන් රුපියල් 12000ක් මුදලින් හාල් පරිප්පු සීනි හා අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වේදන් කරන ලද්දේ පහත ආකාරයට කියනවා. සීනි සඳහා වියදම් වූ මුදල මෙන් 3 ගුණයක් පරිප්පු සඳහාද සීනි සඳහා වියදම් වූ මුදල මෙන් 4 ගුණයක් හාල් සඳහාද ඉතිරි වූ රුපියල් 400 අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාද වේදන් කරන ලද්දේ. හරි මොකද කියන්නේ මෙන්න සසිනිදු හරියන මොහොම කෙනෙක් ඉන්නවා. එයාට අම්මා රුපියල් 12000 දෙනවා හාල් පරිප්පු සීනි සහ අනෙකුත් ද්‍රව්‍ය ගන්න කියලා. හරිද? එතකොට මෙයා අපි ගමු එහෙම සීනි සඳහා මොනවද මෙයා ගත්තේ? සීනි හාල් පරිප්පු අනෙකුත් ද්‍රව්‍ය නේ.
අනෙක්. හරි. මෙයාට රුපියල් 12000 තියෙනවා 12000 මෙතන 1200 තියෙනවා. ඔන්න ඔය කියන්නේ 1200 මොන ඔය සීනි හාල් පරිප්පු ඔය අනිකුත් ද්‍රව්‍ය කියන දේවල් අරගෙන තියෙනවා. එතකොට මෙයා අපි ගත්ත සීනි වලට ගිය මුදල S කියලා ගමු. මෙයා සීනි වලින් අපිට දේවල් කියන්නේ. එතකොට සීනි වලට ගිය මුදල S නම් හාල් වලට ගිය මුදල කීයද? සීනි වලට ගිය මුදල මේ 4 ගුණයක් කියනවනේ හාල් වලට. එතකොට සීනි වලට S කියනවා හාල් වලට ගිය කියනවා 4x. හරිද? ඊට පස්සේ පරිප්පු වලට කියනවා සීනි වලට ගියා වගේ 3 ගුණයක් කියනවා නේ. එතකොට සීනි වලට S ගියා නම් පරිප්පු වලට ගිය කියනවා 3x. හරිද? එතකොට අනිකුත් ඒවට ගිය ගාන අපිට කියන්නේ නැහැ. හරි. හැබැයි ඔක්කොම ගාන අපිට කියන 1200යි කියලා. ගාන මුලින්ම අහනවා සසිනු නිරන්තර මුදල් වෙනම හොයන්නේ. උදාහරණ දෙන්නේ සීනි වලට ගියේ x පරිප්පු වලට ගියා 3x. එතකොට හාල් වලට ගියා 4x. අනිකුත් ද්‍රව්‍ය වලට ගියා 400ක්. ඔය ඔක්කොගෙන් වියදම ඇවිල්ලා 1200යි. හරිද? ඉතින් අපිට මොකද වෙන්නේ මේ ටික එකතු වෙනවා 8x. 8x දන 400 ඇවිල්ලා කීයද? 1200යි. එතකොට 8x ඇවිල්ලා රුපියල් 800යි. මොකද උනේ මම 400 අනිත් පැත්තට ගියා. හරිනේ මේ වගේ දේවල් 11 නම් දන්නවනේ. මම 400 අනිත් පැත්තට යවලා දෙයි. හරිද? මොනවද මේකත් 8ෙන් බෙදනවා මේකත් 8ෙන් බෙදනවා x වලට එනවා රුපියල් 100ක්. හරි. එතකොට අපිට දැන් වෙන වෙනම හොයන්න පුළුවන් සීනි වලට ගියා රුපියල් 100යි. හාල් වලට ගියා 400යි. පරිප්පු වලට ගියා 300යි. අනිත් ද්‍රව්‍ය වලට ගියා රුපියල් 400යි. හරිද? හරි. ඊට පස්සේ මිලදීගත් ද්‍රව්‍ය වල දාලා කේන්ද්‍රික ඛණ්ඩවල කේන්ද්‍රික කෝණ සහ වඩපස්ථාරයක් හොඳට ගන්න කියනවා. හරිද? එතකොට මම වඩපස්ථාරයක් දෙන්න ගානේ මම මේක වහන්නත් අපිට වඩපස්ථාරයක් දෙන්න බෑ. ගාන වඩපස්ථාරයක් දෙන්න. හරි. නම් පරිප්පු මේක සීනි කියනවා මේක පරිප්පු මේක හාල් මේක අනෙක්. හරි. අපි දැන් මේ කෝණ එහෙම අහනවා. හරි මේ විදිහට තියෙන්නේ. හරි. එතකොට මොකද කියන්නේ? අපිට ගාන මුලින්ම කියන්න පුළුවන් මෙහෙම එකක්. ඔක්කොම කීයද ඔක්කොම රුපියල් 1200ක් දුන්නේ. එතකොට සීනි වලට ගියා රුපියල් 100ක්. එතකොට වරපස්ථාරේ සම්පූර්ණ කෝණය අගේ 360ක් නේ. එතකොට අපිට දැන් සීනි වලට ගිය කෝණය හොයාගන්න පුළුවන් මේ විදිහට. මේක අනුපාතයකට තියාගන්න රුපියල් 1200 100ක් නම් 300ට කොතරම්ද කියලා. එතකොට මොකද වෙන්නේ? මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. ඊට පස්සේ 12 වරක් 1යි 12 වරක් ගත්තොත් 3යි 30යි. එතකොට සීනි වලට අදාළ කෝණය අංශක 30යි. එතකොට අපිට දැන් එකක් හොයාගත්තම අනිත් ඒවා ටික නිකම්ම හොයාගන්න පුළුවන්. මොකද හේතුව පරිප්පු වලට ගියාගෙන සීනි වලින් 3 ගුණයක්. එතකොට මේක 30යි නම් මේ කෝණය වෙලා අංශක 90ක් වෙන්න ඕනේ. එතකොට මේක 30යි නම් මේ කෝණය වෙලා අංශක 120ක් වෙන්න ඕනේ. එතකොට අනිකුත් ද්‍රව්‍යයයි සීනි වලට ගිය මුදල මෙහෙට සීනි පේනවනේ දැන් සී තියෙන්නේ සීනි. හරිද? එතකොට අනිකුත් ද්‍රව්‍ය වලට සීනි වලට ගිය මුදල එක හා සමානයි. එතකොට මේ දෙකේම කෝණ ටික ඇවිල්ලා අංශක 120යි. තේරුණාද වැඩේ? මොකද උනේ? මුළු මුදල් රුපියල් 1200යි සීනි වලට ගියා රුපියල් 100ක්. එතකොට අපි මේ කෝණ ටික හොයාගන්න ඕනේ. එතකොට අනුපාතයක් විදිහට ගත්තොත් 1200 නම් අංශක 300ට කොච්චරද කියලා බලුවේ. එතකොට අපිට එනවා අංශක කෝණ වලින් අංශක 30ක්. එතකොට සීනි වලට අපි S කියලා ගත්තොත් ඒ සීනි වලට ගිය රුපියල් 100යි නම් පරිප්පු වලට ගියා 300ක් වුණා. එතකොට මේ කෝණෙ 3 ගුණයක් වෙනවා මේ කෝණේ. එතකොට සීනි කෝණයක 4 ගුණයක් වෙනවා. මේ සීනි කෝණයක 4 ගුණයක් වෙන්න ඕනේ. නෑ පරිදුනාම විතරනේ. මේක සීනි මේක පරිප්පු මේක හාල් නේ. ඔව් මේක හාල්. එතකොට හාල් සීනි වගේ 4 ගුණයක් වුණා. එතකොට මේක 120යි. එතකොට අනිකුත් ද්‍රව්‍යත් ඒ වගේම 4 ගුණයක් වුණා. මේක සීනි මේක පරිප්පු මේක හාල් මේක අනිකුත්. හරි නේද? සීනි වගේ 3 ගුණයක් පරිප්පු සීනි වගේ 4 ගුණයක් හාල් සීනි වගේ 4 ගුණයක් අනිකුත් ද්‍රව්‍ය. හරිද වැඩේ? මම හිතනවා හරි කියලා. හරි ඊළඟ ගැටලුවට යන්න. ඊළඟට කියනවා මෙන්න මේකේ මම මේ ජාල දෙක අඳින්න නගලන්නේ නැහැ දැන් මේ වෙලාවේ. මොකද කියන්නේ 11 වසරේ වාර පරීක්ෂණයෙන් ගණිත විෂයෙන් දා ගත්තලා 1 දාලා එක අඳින්නේ නේද?
හරි අපි දැනටම මේකෙන්ම ගන්න හදාගෙන යන්න. හරිද නැත්නම් මේක අන්තිමව සෑහෙන ලාක් කියන හින්දා. පන්දු විසින් ලබුන් ගන්න මුලින්ම පන්දු හිටපු ළමයින් ගන්න කොපමණ දෙන මම හිතන්නේ ගන්න තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන ගණිතයට ගත්ත ලකුණු ප්‍රමාණය ගන්න. එතකොට 0.10 10 20 20 30 30 40 ඊට 40 ඉඳන් 70 ගණන් විල තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ 0.10 අතර ප්‍රමාණය ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට 10 20 අතර ප්‍රමාණය ළමයි 4 දෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ගත්තොත් ළමයි ඔක්කොම 6ක් ඉන්නවා. එතකොට මේ ජාල රේඛයක් ගත්තම ජාල රේඛයේ ළමයි ගන්න හොයාගන්න ඕනේ. මෙන්න මේකේ සුදු කෝණාසන වර්ගඵලයෙන් තමයි ගන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතන ගත්තොත් මෙතන මේ ඇවිල්ලා මේ දෙක අතර ඒකක එකයි නේදනේ. ඒකක එක වැඩි කිරීම මෙතන දෙකයි. එතකොට මෙතන ළමයි දෙන්න. මෙතන එකක එකයි තියෙන්නේ. එක වැඩි කිරීම මෙතන දැන් 4ට නැගිලා තියෙන්නේ. එතකොට 4. එතකොට මේ දෙකෙන් මෙතන ළමයි 6යි. එතකොට දැන් මෙතන ගත්තොත් 20 30 අතර ගත්තොත් ළමයි 8ක් ඉන්නවා. එතකොට මෙතන වර්ගඵලය 8යි. එතකොට ළමයි 8යි වෙන්නේ. එතකොට 6 8යි කියන්නේ 14යි. ඊට පස්සේ මේ දෙක ගත්තොත් මෙතන එකක එකයි තියෙන්නේ. එතකොට ළමයි ඉන්නවා 10යි 18යි 10 කියන්නේ හරිනේ. අපි ඒක මෙහෙම ගමු. දැන් මෙතන 2යි ඊට පස්සේ 4යි ඊට පස්සේ 8යි ඊට පස්සේ 10යි. ඔන්න දැන් මෙතන තමයි වැඩගන්න කැලේ තියෙන්නේ. මෙතන ඒකක 3ක් තියෙනවානේ. 40 54 එකයි 50 64 එකයි 67 එකයි මෙතන 3යි. එතකොට මෙතන 40යි මෙතන 4ට ඇවිල්ලා තියෙන්නේ. ඒක 3 වල 4 කියන්නේ මෙතන මේ ටිකේ ළමයි 12ක් ඉන්නවා. එතකොට අපි මේ ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ. එතකොට කොහොමද දෙන්නේ? 6යි 6යි 14යි 14යි 24යි 24යි ළමයි ඔක්කොම ගත්තොත් ළමයි ඉන්නවා 36. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මේ ජාලරේඛ ඇඳලා සංඛ්‍යාත බහුවචන දෙන්න කියනවා. එතකොට අපිට මෙන්න මේ වයි මෙන්න මේ විදිහට මැද ලකුණු කරගත්තා. මෙන්න මේ වයි මේ විදිහට මැද ටික ලකුණු කරගත්තා නම් ඊට පස්සේ ওই විදිහට සංඛ්‍යාත බහුවචන දෙන්න ඊට පස්සේ මෙතනයි මාක් කරලා මේ දෙක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. හරිද? ඒක නම් සරල දෙයක් 10 ඉඳලා ගන්න තිබ්බ එක. මම දැන් මේ වෙලාවේ මෙතනදී මම මොකද ඉන්නේ කියේ නැහැ හේතුව ඒක මම හිතනවා කට්ටියට පුළුවන් ලේසි කියලා. සාධින ගාවට කරලා ඉන්න තමයි මම කියන්නේ නැතේ. අපි ඉස්සරහට නම් මොකද පියව සාකච්ඡා කරගෙන යන්න. හරිනේ. හරි අපි යන හතරවෙනි ගානට මොකද හිතුවේ මේකේ මේ අන්තිම තියෙන කුලක් ගාන එහෙම මේ සම්බන්ධය ගාන එහෙම සාමාන්‍යයෙන් සෑහෙන ගාන අපි ඒක හොඳට සාකච්ඡා කරමු ඉස්සරහට. හරි. ඊට පස්සේ අපි යන හතරවෙනි ගානට දී ඇති රූපේ සමද්විපාද ABC ත්‍රිකෝණාකාර කොටසකින්ද CDE අර්ධවෘත්තාකාර කොටසකින් සමන්විත වේ කියනවා. ඊට පස්සේ මේ රූපය අඳ ගන්න අපිට CE කියනවා. CE මෙතන මේක D කියනවා. මේක O කියනවා. මේක B කියනවා. මේක A කියනවා. මේක F කියනවා. මේක සමාන කියනවා. මේක අසමාන කියනවා. හරි. එතකොට කියනවා CE දිග. ඒ කියන්නේ මෙන්න මේ දිග. මේ දිග අංශක 100ක් කියනවා. ඊට OA දිග. OA කියන්නේ මෙන්න මේක 14ක් කියනවා. ඊට පස්සේ මම මේ දිග ලම්බකයි කියනවා. AB සමානයි AF කියන්නේ මේක සමානයි කියලා. හරි. මුලින්ම අර්ධවෘත්තයේ වර්ගඵලය අර්ධවෘත්තය කියන්නේ මේක ඇල පළවෙනි කොටස යන අර්ධවෘත්තයේ වර්ගඵලය මම මේ හැරේ ඉලක්ක කරනවා. අපි දන්නවා අර්ධවෘත්තයේ වර්ගඵලය හොයාගන්න කොහොමද? 5r වර්ගය වැඩි කිරීම 360න් θ. එතකොට 5 කියන්නේ 22 බෙදීම 7යි. සූත්‍රය හැමදෙස්සෙම ලියලා හදන්න එකක්. එතකොට අදිස්සකේ ආදේශයට අදවලුනොත් සූත්‍ර ලියවල හරි එක ලකුණක් හම්බ වෙන නිදේ තමයි මේ වෙලාවල් වල මේවා ලියලා හදන්න. එතකොට ඔයගොල්ලන්ට සූත්‍රය හරි මතක හිටිනවා. එතකොට මේකේ මේ 28 කියන ස්කම්බේ වල අර ඇවිල්ලා අර 14ක් වෙනවා. එතකොට 360න් අංශක 180යි මේක 1යි මේක 2යි. එතකොට 4 1යි 4 2යි මේකට මේක කැපෙනවා. එතකොට 22 වල 14 වෙන්නේ. එතකොට කීයද? 308යි වර්ග සෙන්ටිමීටර එන්නේ. හරිනේ? හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නිකන් ගන්නද? ඊට ආදෘත්‍ය චාපති ගන්න චාපති කියන මෙන්න මේ දිග මම විචාර කරනවා මෙතනින්. මම හිතනවා මේ පැත්තකට තැනකට ප්‍රශ්නයක් කරන්න නැහැ කියලා මේ පොඩ රූපේ තියාගෙන හදන්න ඕනේ මෙහෙම කරන්න. චාපති ගන්න චාපති කියන මෙන්න මේ දිග. ඒ දිග කොහොමද වෙන්නේ? චාපති දිග අපි දන්නවා 2πr වැඩි කිරීම 360න් θ
නේ අර්ධවෘත්තයේ ජාපදිම වෙනකොට 300 2πr ඩිග්‍රී මේ 300 θ. එතකොට 2πr අපි ආගෙන ටික ආදේශ කරන්නේ. y කියන්නේ 2 බෙදීම 7යි. අර ඇවිල්ලා 14යි. මෙතන මොකද වෙන්නේ? 360න් 100 80යි. මේකට 1යි. මේකට 2යි. මේකට මේක වෙනවා. මේකට මේක 2යි. එතකොට මොකද වෙන්නේ? 4 සෙන්ටිමීටර තමයි ජාපදිය කියන්නේ. හරිනේ ඒක ප්‍රශ්න නැහැ. ඒක වෙලෙම ප්‍රොබ්ලම් නැහැ. ඊට අපි ගමු අර්ධවෘත්තයේ වර්ගඵලය ත්‍රිකෝණාකාර ප්‍රසේ වර්ගඵලයෙන් 3 ගුණය 4 ගුණයක් නම් BF E දිග වෙනවා. එහෙනම් මෙන්න මේ අර්ධවෘත්තයේ වර්ගඵලය අපි හොයාගත්ත 308ක් කියලා. අපි මේ අර්ධවෘත්තයේ වර්ගඵලය හොයාගත්ත 308 වර්ග සෙන්ටිමීටර කියලා. දැන් කියනවා මොකද මෙන්න මේ අර්ධවෘත්තයේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ 4 ගුණයක් කියලා. මෙන්න මේ අර්ධවෘත්තයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ 4 ගුණයක් නම් අපෙන් අහනවා මෙන්න මේ BF දිගන අපෙන් අහන්නේ. ඔව් අපෙන් අහනවා BF දිග. මෙන්න මේ දිග අහනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හොයාගන්නේ? මම මේකට මකා ගන්න දැනට. බැලගත්තට කලොකු වැඩි වගේ තියෙනවා කමන්නේ. අපි ගන්න දැන්. හරි. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? මට ඕන ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? භාගයයි ආධාරක ඇවිල්ලා BF වරක් ලම්බුස කියන්නේ 14යි. හරිද? ඕක වැඩි කිරීම 4 සමාන වෙනවා 360ට. ඇයි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයගේ 4 ගුණයක් තමයි මෙන්න මේ කියන අර්ධවෘත්තයේ වර්ගඵලය. එතකොට මොකද වෙන්නේ? මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයයි ආධාරකය වරක් ලම්බුස වල භාගයයි ආධාරකයෙන් BF ලම්බුසෙන් 14යි. ඔය වගේ 4 ගුණයක් ඇවිල්ලා සමාන වෙනවා 360ට. එතකොට අපි BF දිග හොයාගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙතනට 1යි මෙතනට 2යි. එතකොට BF වැඩි කිරීම දැන් මෙතන එනවා 28 සමාන වෙනවා 308ට අපි ඒකට BF දිග තමයි හොයාගන්න ඕනේ. BF දිග හොයාගන්න මොකද වෙන්නේ? මේ BF ඇවිල්ලා BF වන්න 308 බෙදන්න ඕනේ 28. හරිද? හරි. මෙතන මේ තියෙන 8 පේනෝනේ. හරි. එතකොට දැන් මේක සුළු කරගන්න ඉතින් මම මෙතන සුළු කරන් යනවා. මේ වගේ දැනගරි දැන් අපි 28 අවරචක්‍රය අපි දන්නේ නැහැ. හරිද? එතකොට අපි මේවා පුළුවන් තරම් අපිට සුළු කරගන්න ලේසි මේවයි කපාගෙන යනවා. මට තේරෙනවා මේ දෙකම 4ෙන් බෙදෙනවා නේ. 4ෙන් බෙදෙනවා. එතකොට 20ට 4 වරක් 7යි 30ට 4 වරක් කීයද? 30ට ගත්තොත් මොකද වෙන්නේ? 20ට 7යි. එතකොට ඉතිරි 77ක් වෙනවා. එතකොට මේකට මේක කපනවා. මෙතන 11ක් වෙනවා. එතකොට BF දිග ඇවිල්ලා කීයද? BF දිග ඇවිල්ලා 11යි සෙන්ටිමීටර. මෙන්න මේකෙන් දිග ඇවිල්ලා 11 සෙන්ටිමීටර. හරිනේ. හරි. ඊට පස්සේ කියනවා මුළු රූපයේ පරිමිතිය දින 81.5යි නම් අපි ගන්නවා BC දිග අහනවා. හරිද? අපි දැන් BF දිග හොයාගත්ත මෙන්න මේ දිග හොයාගත්ත කියලා මේ දිග 11 සෙන්ටිමීටර කියලා හොයාගෙන තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපිට කියන මුළු රූපයේ අපි දැන් ඉස්සලා ගන්න ඉස්සලා කැලේ හොයාගත්ත මොකද්ද? ඉස්සලා කැලේ හොයාගත්ත මෙන්න මේ දිග ඇවිල්ලා 4යි සෙන්ටිමීටර කියලා. මෙන්න මේ දිග. තාවදී අපි හොයාගත්ත 44යි කියලා. දැන් අපිට කියන මුළු රූපයේම පරිමිතිය කියලා රූපයේම පරිමිතිය 81.5යි කියනවා. මුළු රූපයේම පරිමිතිය 81.5යි කියනවා. එහෙම අපෙන් අහනවා CB දිග නේ. නෑ අපෙන් එහෙම අහනවා AB දිග. AB කියන්නේ මෙන්න මේ දිග. අපි ගන්න මෙන්න මේ දිග කිරි ගන්න මුළු රූපයේ පරිමිතිය අපිට කියලා දෙන 81.5යි නා අපි ගන්නවා AB දිග ගන්නවා ඒක මෙන්න මේ දිග ගන්නවා අපි AB දිග දන්නේ මම AB දිග වෙනකොට දාගන්නවා x කියලා එතකොට AF දිගත් කියලා AF දිගත් s වෙනවා හේතුව ගාන අපිට දත්තාක දෙලියලා දෙනවා AB දිග AB AF දිග වල සමානයි කියලා හරිද වැඩේ අපි දැන් රූපයේ පරිමිතිය හොයාගන්න හදන්නේ අපි දන්නවා මෙන්න මේ දිග 44යි කියලා ඊට පස්සේ මෙන්න මේ CE දිග අපි දන්නවා කියලා CE දිග ඇවිල්ලා ගාන කිව්වා CE දිග මෙන්න මේ සම්පූර්ණ දෙකම රුපියල් මේ සම්පූර්ණ දෙකම සෙන්ටිමීටර 28ක් කිව්වා අපි හොයාගත්තා මෙන්න මේ දිගේ 11ක් කියලා නේ අපි හොයාගත්තා මෙන්න මේ දිගේ 11ක් කියලා හරිද එතකොට පරිමිතිය හොයනකොට මොකද වෙන්නේ ගාන වෙන කල්පනා තිබ්බා බලන්න පරිමිතියදී කොහොමද එන්නේ මේ පැනෙන් ඇඳන් පෙන්නන බලන්න ඔන්න ඔය දිගයි මේකයි ඔන්න ඔය දිගට පරිමිතිය දෙන්නේ හරි එතකොට මොකද වෙන්නේ
අපිට දැන් මෙන්න මේ දිග අදාළ වෙන පරිමිතියන අපිට ඕන වෙන්නේ මෙන්න මේකයි ඕන වෙන්නේ. අර එතකොට මේ සම්පූර්ණ දිගම 28 සම්පූර්ණ දිගම 28යි. මෙන්න මේ දිග ඇවිල්ලා 11ක් කිව්වා. එතකොට අපිට මේ 11 අයින් වුණාම අපිට මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි එනවා. ඒ දිගයි කියලා දෙන්නේ. එතකොට 28යි 11ක් ගියම 9යි. එතකොට මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි මෙන්න මේ දිග වල දිගට 19ක් වෙනවා. එතකොට මොකද 44 කියලා මෙන්න මේක. එතකොට මෙන්න මේ දිගයි එකතු වෙනවා. එතකොට ඒ දිග 19ක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ දිගයි මේ දිග දෙකයි x. හරිද? ඔන්න ඔය එකතු වෙලා 81.5ක් වෙනවා. එතකොට අපිට මේක සුළු කරගන්න ඉන්නේ 44 19 කියන කීයද? 4 9 3ක් වෙනවා 63ක් නේ. 63 දන 2s ඇවිල්ලා 81.5ක් වෙනකොට 2s ඇවිල්ලා කොහොමද යන්නේ? 81.5න් අඩු වෙන්න ඕනේ 63ක්. එතකොට 5යි. එතකොට මෙතනින් මෙන්න 81.5න් 63ක් අඩු කරනවා මෙතන 5යි. එතකොට 11න් 3ක් අඩු කරනවා කියන්නේ 11න් 3ක් අඩු වෙනවා කියන්නේ 9යි. හරිනේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 7යි 7යි කියන්නේ 19.5. එතකොට 19.5ක් තියෙන්නේ. හරි. එතකොට දැන් මේ වල 2s තමයි 19.5ක් වෙන්නේ. එතකොට s තමයි මොකද වෙන්නේ? 19.5 බෙදන්න ඕන දෙකෙන්. එතකොට මොකද වෙන්නේ? 9.5 කියන ගාන සුළු වුණා. කොහේ වලද දක්වනවද නැන්නේ? එතකොට 18.5 බෙදීම දෙක හරිනේ 9.25 තමයි එන්නේ. හරියටද? උත්තරේ හරිය මෙතන මේක එන්නේ 19.5 නේ 18.5 කියන්නේ. හරියටද? හරි. හරි මම හිතනවා වැඩේ තේරෙන්න දින මෙන්න මෙතන පොඩි වැරද්දක් වුණා 81.5 අනිත් කරවෙද්දි 18.5 කියන්නේ. එතකොට 18.5 බෙදීම දෙක කියන්නේ 9.25 තමයි උත්තරේ එන්නේ. හරි මම හිතනවා වැඩේ තේරෙන්න ඇති කියලා. හරි. AB අපෙන් ගන්න AB දිග හරි අපි AB S කියන්නේ 9.2යි පොඩි AB දිග කියලා 9.2යි. හරි වැඩේ. හරි අපි යමු ගන්න ඊළඟ ගැටලුවට. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මොකද වෙන්නේ? පෙට්ටියක කේසිට 5 දක්වා අංක යොදු සර්වසම කාඩ් 5ක් ඇත. ශිෂ්‍යයෙක් පෙට්ටියකින් අහඹුලක කාඩ් පදක් ඉවතරගෙන එහි අංක සටහන් කර නැවත නොදමා දෙවනුවද තවත් කාඩ් පදක් ගන්න ලැබේ කියනවා. ශිෂ්‍ය අහඹුලක ලබාගත් කාඩ් වල අංක නියදී අවකාශය දක්වන මේ කොටු ගලක් අද වෙන විදිහයි. මෙහෙම එකේ ඉඳන් අංක 5 දක්වා මේ කාඩ් තියෙන පෙට්ටියකින් මෙයා කාඩ් එක ගන්නවලු 1 2 3 මේක පළවෙනි පාර මේක දෙවෙනි පාර කියලා දාන්න හරිද? එකේ ඉඳන් 5 දක්වා අංගගත කාඩ් ටික ගන්නකොට කාඩ් ටික අරගෙන ඉවරලා මේකේ වැදගත් දේ තමයි මෙයා කාඩ් එකක් අරගෙන ඉවරලා ආයේ මේ කාඩ් එක දාන්නේ නැහැ. හරිද? ගන්න බලන්න ශිෂ්‍යයෙකු හම්බුලස කාඩ් පද මෙහෙම එකේ සිට 5 දක්වා අංක යොදනද සරලවම කාඩ් තියනවා කියන ශිෂ්‍යයෙකු පෙට්ටියකින් අහඹුලස කාඩ් පදක් ඉවතටගෙන අංක සටහන් කරගෙන නැවත නොදමා. හරිද? පළවෙනි පාර කාඩ් එක අරගෙන ඉවරලා ආයෙත් දාන්න නැතුව තමයි ඊළඟ පාර කාඩ් එක ගන්න. හරිද වැඩේ? හරි. එතකොට මොකද වෙන්නේ? මම දැන් පළවෙනි පාර අංකක කාඩ් එක ගන්නවා. පළවෙනි පාර කාඩ් එක අංකක කාඩ් එක අරන් මෙයා මේක ආයෙ දාන්නේ නැහැ. මෙයා මේක පැත්තකින් දාලා තමයි ඊළඟ පාර ගන්න. හරිද? මෙයා දැන් පළවෙනි පාර අංක එක කාඩ් එක අරගත්තයින් පස්සේ මෙයාට දැන් දෙවෙනි පාර මෙයා ගන්නකොට මෙයාට ආයෙ අංකක කාඩ් එක ගන්න පුළුවන්ද? මෙයාට දැන් ආයෙ දෙවෙනි පාර ගන්නකොට මෙයාට අංකක කාඩ් එක ගන්න විදියක් නැහැ. ඇයි ඒ හේතුව? දෙවෙනි පාර ගන්නකොට අංකක කාඩ් එක නැහැ භාජනය ඇතුලේ. හරිද? එතකොට කවදාවත් මෙන්න මේ කියන අවස්ථාව පාර වෙනවද? මෙන්න මේ කියන එක මාක් වෙනවද? මේ කියන එක මාක් වෙන්නේ නැහැ. හේතුව ඇයි? මෙයා දැන් පළවෙනි පාර
අංකේ කාඩ් එක ගන්න දෙවෙනි පාර ගන්නකොට අංකේ කාඩ් එක නැහැ. හරිද? එතකොට මේක මාක් වෙන්නේ නැහැ. හැබැයි මෙයා දැන් පළවෙනි පාර අංකේ කාඩ් මෙන්න මේකේ කෝඩ් කරේ මම මෙන්න මේ මාක් කරන එක මොකද්ද කියවෙන්නේ? මේ මාක් කරන්නේ කියන්නේ මොකද්ද? මෙයා පළවෙනි පාර අංක කාඩ් එක ගන්න. දෙවෙනි පාර අංක දෙක කාඩ් එක ගන්න. හරිද වැඩි? හරි. එතකොට දැන් මේ කියන අවස්ථාව වෙන්න පුළුවන්. හරි. පළවෙනි පාර අංක කාඩ් එක ගන්නවා. ඒක පැත්තකින් තියෙනවා. දෙවෙනි පාර භාජනය තුල දැන් තියෙන මොකද්ද? 2 3 4 5 කියන කාඩ් එකේ තියෙන ඔකෙන් කැමති කාඩ් එක ගන්නකොට දැන් මෙයාට දෙවෙනි පාර දෙවෙනි කාඩ් එක අංක දෙක තියෙන කාඩ් එක ගැනීම සම්භාවිතාවක් තියෙනවනේ. අනිවාර්යෙන්ම තියෙනවා. ඒ හේතුව එක තියෙනවා. හරිද? එතකොට ඒක ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව වෙන්න පුළුවන්. මේ අවස්ථාව වෙන්න පුළුවන්. දැන් පළවෙනි පාර අංක දෙක කාඩ් එක ගන්නේ ඒක අර පැත්තකින් තියෙන ඊට පස්සේ දෙවෙනි පාර ගන්නකොට අංක කාඩ් එක ගන්න පුළුවන්ද? එන්න පුළුවන්. හරිද? මෙයා දැන් පළවෙනි පාර අංක දෙක කාඩ් එක ගන්නේ. දෙවෙනි පාර ගන්නකොට මෙයාට ආයෙ අංක දෙක කාඩ් එක ගන්න පුළුවන්ද? මෙයාට දෙවෙනි පාර ගන්නකොට අංක දෙක කාඩ් එක ගන්න විදියක් නැහැ. ඇයි ඒ හේතුව? මෙයා කාඩ් එක අරන් පැත්තකින් තියලායි තියෙන්නේ. හදිස්සියෙන් මෙයා කාඩ් එක අරගෙන ආයෙ ඒක ආයෙ භාජනයට දැම්මම මෙයාට දෙවෙනි පාර අංක දෙක කාඩ් එක ගන්න තිබ්බා. හැබැයි දැන් මේ වෙලාවේ මෙයාට ඒක ගන්න විදියක් නැහැ. ඇයි ඒ හේතුව? මෙයාගේ භාජනයේ අංක දෙක කාඩ් එක නැහැ. හරිද? එතකොට මෙයාට මේක මාට වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් තුන්වෙනි පාර මෙයාට අර ප්‍රශ්න වෙනවා. හරිද? එතකොට මේ white board එක යනදී ඔයගොල්ලන්ට හරියට පැහැදිලි නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේ තීරයේදී මෙන්න මේ තීරේ පාඩ වෙලා තියෙන බෑ. පළවෙනි පාර අංක 1, දෙවෙනි පාර අංක 1, පළවෙනි පාර අංක 2, දෙවෙනි පාර අංක 2, පළවෙනි පාර අංක 3, දෙවෙනි පාර අංක 3, පළවෙනි පාර අංක 4, දෙවෙනි පාර අංක 4, පළවෙනි පාර අංක 5, දෙවෙනි පාර අංක 5. ඔන්න ඔය කියන ලයින් එක පාඩ වෙලා තියෙන විදිය නෑ. ඇයි හේතුව? මෙයා කාඩ් එක අරගෙන ආයෙ මෙයා කාඩ් එක දාන්නේ නැහැ. අදිස්සරේ මෙයා කාඩ් එක අරගෙන මෙයා ආයෙ කාඩ් එක දැම්මම ඔය කියන ලයින් එක පාඩ වෙනවා. හරිද? ඒක ගාන කියවලා ගාන කියවද්දි බලන්න ඕනේ මෙයා මොකක් හරි ගන්න දේ ආයෙ දානවද ආයෙ දාන්නේ නැද්ද කියලා. හරිද? ආයෙ දැම්මම ඔය කියන මුළු ඔක්කොම පාඩ වෙනවා. ආයෙ දැම්මේ නැත්නම් ඔය කියන ලයින් එක පාඩ වෙන්නේ නැහැ. හරිද වැඩි? සරලවම උත්තරයි. ඕකෙන් දැන හරි. ඊළඟ කාලේ දැන් ඊළඟ කාලේ දැන් මේ වැදගත්ම කාලේ තියෙන්නේ. මොකද කියන්නේ? මේකේ ඊට පස්සේ මොකක් හරි දෙයක් අහනවා නේද? හරි මේක දෙවෙනියට ගහනවා පළමුවකට කාඩ් පතේ අංක දෙවෙනියට මේ කැලේ මාක් කරන්න මොකක්ද කියලා එන්නේ මම මේක කරනවා දාන්න මේ මම ඔක්කොම තේරෙන්නේ මේකකින්ද හරි ඊළඟට මොකද පළමුවකට කාඩ් පතේ අංකයට වඩා දෙවෙනියට කාඩ් පතේ අංකයේ වැඩි අගයක් වීමේ සම්භාවිතාව වැඩි අගයක් වීමේ සිද්ධියට අදාළ අවයව නීතිවකාශය තුළ ලබන කරේ සම්භාවිතාව දෙනවා. ඒ වෙනකොට පළවෙනියෙන් ගත්ත කාඩ් පත දෙවෙනියට ගත්ත කාඩ් පතට පළවෙනියට ගත්ත කාඩ් පතේ අංකයට වඩා දෙවෙනියට ගත්ත කාඩ් පතේ අංකය වැඩි වෙනවා. පළවෙනියට ගත්ත කාඩ් පතට වඩා දෙවෙනියට ගත්ත කාඩ් පතේ අංකය වැඩි වෙනවා. හරිද? මේ කියන්නේ මොකද? පළවෙනි අංක කාඩ් එක ගත්තොත් දෙවෙනියට අංක දෙක කාඩ් එක ගන්න. හරිද? ඒකෝට පළවෙනියට ගත්තට වඩා දෙවෙනි එකගේ වැඩි වෙනවා. දැන් මෙහෙම පළවෙනියටම අංක 3 කාඩ් එක ගන්න. හරිද? ඒකෝට දෙවෙනියට ගත්ත අංක දෙක කාඩ් එක උඩ මේකට අදාළ වෙනවද නැහැ. පළවෙනියට ගත්ත කාඩ් එකේ අංකේ වැඩි දෙවෙනියට ගත්තකට වඩා. එහෙම නෙමෙයි මේගොල්ලෝ කියන්නේ පළවෙනියට ගත්ත කාඩ් එක පළවෙනියට ගත්ත කාඩ් එක අගයට වඩා දෙවෙනියට ගත්ත කාඩ් එක අගය වැඩි වීම. හරිද? එතකොට ඔය කියන සිද්ධිය අදාළන කොටස් ටික මොනවද? ඔය කියන සිද්ධිය අදාළන කොටස් ටික තමයි මෙන්න මේ ටික. මොකද්ද? පළවෙනි අංක එක කාඩ් එක ගන්නවා දෙවෙනිට අංක දෙක කාඩ් එක ගන්නවා. අදාළයි හරි. පළවෙනිට අංක එක කාඩ් එක ගන්නවා දෙවෙනිට අංක 3 කාඩ් එක ගන්නවා. හරි. පළවෙනිට අංක එක කාඩ් එක ගන්නවා 7 3 7 5. ඔය විදිහට මොන මෙන්න මේ කියන ටික තමයි ඔය සිද්ධිය අදාළන කොටස් ටික. ඒතකොට ඔබට අදාළ නීති අවකාශයට 1 2 3 මේ අවයව සිද්ධියට අදාළ අවයව සංඛ්‍යාව ගත්තොත් 1 2 3 4යි 5යි 7යි 8යි 9යි 10යි නේ 1 2 3 4යි හරිනේ. හරි. එතකොට මේ සිද්ධියට අදාළ සිදුවීම් ගාන ඔක්කොම 10යි. එතකොට මුළු නීති අවකාශ සිදුවීම් ගාන ඊට තියෙනවද? 25යි 25න් 5ක් පියාම 5යි වුණ මුළු සිද්ධියට අදාළ නීති අවකාශ සිදුවීම් ගාන 20යි. එතකොට මේ සරල කළ ලුව දෙකෙන් එකයි. හරිද වැඩේ? හරිනේ? මම හිතනවා මට තේරෙන්නේ නැති කියලා. හරි. මම ඊළඟ ගැටලුව ගැන මම මේක කරනවා. ඊළඟ ගාන මම මේ පේපර් එක දැක්ක සාමාන්‍යයෙන් අර මධ්‍ය ලක්ෂණ තමයි ගැටලුවට පස්සේ දැක්ක සාමාන්‍ය හොඳම ගැටලුව මේක. විතර මේ තියෙන මේ රූප සටහන පෙට්ටියක B පෙට්ටියක 1 සිට 5 දක්වා අංක B පෙට්ටියක
අංක 1 සිට 5ට නම් කරන ලද සතරසම කාඩ් පහකුත් තියෙනවා. දැන් මුලින්ම කිව්වා A පෙට්ටියක් තිබ්බකෝ එන්නේ පෙට්ටිය 1 සිට 5 දක්වා අංක තිබ්බකෝ ගත්ත කතාව කිව්වා. දැන් කියනවා තව B පෙට්ටියක් තියෙනවා. B පෙට්ටිය 1 සිට 5 දක්වා අංක 12 දින එකක් තියෙනවා. හරිද? කරලා ගන්න එපා. A පෙට්ටිය මුලින් කතා කරලා B පෙට්ටිය දෙවෙනිට කතා කරනවා. හරිද? ශිෂ්‍යයා A පෙට්ටියෙන් ගත් කාඩ්පතේ අංකය ඔත්තේ නම් දෙවන වාරද එම පෙට්ටියෙන්ම කාඩ්පත ලබා ගන්න අතර එය ඉරට්ටේ නම් B පෙට්ටියෙන් කාඩ්පත ලබා ගන්න. ඔය කියන්නේ මොකද්ද? A B කියලා පෙට්ටි දෙකක් තියෙනවා. හරිද? මෙයා දැන් පළවෙනි පාර A පෙට්ටියෙන් කාඩ්පතක් ගන්නවා. හරිද? A පෙට්ටියෙන් කාඩ්පතක් ගත්තම ඕක ඔත් එකක් වුණොත් මොකද කරන්නේ? ඔත් එකක් වුණොත් මෙයා දෙවෙනි පාර A පෙට්ටියෙන්ම කාඩ්පතක් ගන්නවා. හරිද? හරි. දැන් මෙයා දැන් පළවෙනි පාර ගන්න කාඩ්පත A පෙට්ටියෙන් ගන්න කාඩ්පත ඉරට් එකක් වුණොත් මෙයා දැන් ආයි A පෙට්ටිය නෙමෙයි ගන්නෙ. මෙයා දැන් ගන්නෙ B පෙට්ටියෙන් තමයි කාඩ්පතක් ගන්න. තේරුණාද වැඩි? තරම වෙන සිද්ධි තේරුණා. පෙට්ටි දෙකක් තියෙනවා. හරිද? මෙයා මුලින්ම A පෙට්ටියෙන් තමයි කාඩ්පතක් ගන්න. මෙයා මුලින්ම A පෙට්ටියෙන් කාඩ්පතක් ගන්නවා අරන් බලනවා මේක ඔත්තේ දිරටද කියලා. මේක ඔත් වුණොත් මෙයා A පෙට්ටියෙම තව කාඩ්පතක් ගන්නවා. හරිනේ? හැබැයි මේක ඉරට් වුණොත් මොකද වෙන්නේ? මෙයා ඉරට් වුණොත් මෙයා ගන්නේ ඊළඟ කාඩ්පත ගන්න A පෙට්ටිය නෙමෙයි ඊළඟ කාඩ්පත ගන්නේ B පෙට්ටිය. හරිද වැඩි? ගාන තේරුණාද? හරි ඕක තමයි ගාන කියන්නේ. ඊළඟට කියනවා මේකේ රුක් සරහනක් දෙන්න කියලා කියනවා. හරිද? ලස්සන ගාන අපි හඳමු. මේක ඔත්තේ මේක ඉරට්ටේ මේක පළවෙනි පාර ගන්න එක මේක දෙවෙනි පාර ගන්න එක මේක ඔත්තේ මේක ඉරට්ටේ මම ඊයලා දානවා. මේක ඔත්තේ මේක ඉරට්ටේ. හරිද? දැන් මෙහෙමයි කාඩ් පෙට්ටිය A පෙට්ටිය දෙන A පෙට්ටිය කාඩ් පහක් තියෙනවා. ප්‍රශ්න නැහැ පළවෙනි පාර කිසිම ප්‍රශ්න නැහැ. පළවෙනි පාර ගන්න A පෙට්ටියෙන් තමයි ගන්නෙ. එතකොට එකේ ඉඳන් අංක දාලා දෙන කාඩ් තියෙනවා. උත් ඉරට් එකේ එක ගන්නවනේ. හරි ඒක ප්‍රශ්න නැහැ. එතකොට එකේ ඉඳන් පාර දක්වා අංක දාලා දෙන කාඩ් තියෙනවා. එතකොට පළවෙනි පාර ඔත් දක්වාම ගැනීම සම්භාවිතාව කීයද? ඔත්තේ මොනවද තියෙන්නේ? 1 3 5. හරිද? එතන තියෙන 1 3 5. එතකොට පළවෙනි පාර ඔත් දක්වාම ගැනීම සම්භාවිතාව 5න් 3. හරිද? එතකොට දෙවෙනි පාර පළවෙනි පාර ඔත් පළවෙනි පාර ඉරට් එක දක්වාම ගැනීම සම්භාවිතාව 5න් 2. එතකොට මේ 1 ඉඳන් 5 දක්වා අංක දාලා තියෙන්නේ. එතකොට 2 4 විතරයි ඉරට්ටේ තියෙන්නේ. එතකොට ඉරට් එකක් ගැනීම සම්භාවිතාව 5න් 2යි. හරිද? හරි. දැන් මේකේ දෙවෙනි පාර ගැනීම තමයි යන්නේ. ඒකට දෙකක් කැලේ තියෙන. ඕන දැන් මෙයා පළවෙනි පාර ඔත්තේ සංඛ්‍යාව ගන්නවා. හරිද? පළවෙනි පාර ඔත්තේ සංඛ්‍යාවක් ගන්නවා. හිතන අංක එක ගන්නවා. හරිද? අංක එක ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා දෙවෙනි එක ගන්න මොකෙන්ද? දෙවෙනි එක ගන්නේ අර A පෙට්ටියෙන් තමයි දෙවෙනි එකක් ගන්න. හරිද? එතකොට දැන් පළවෙනි පාර ඔත්තේ ඉලක්කමක් ගත්තොත් හරිද? දැන් දෙවෙනි පාරක් ගන්න A එකෙන්ම තමයි ගන්න. හරිද? දැන් මෙන්න මේ සිද්ධිය ගන්න. දැන් පෙට්ටි දෙකක් තියෙනවා. ඔන්න දැන් මෙයා පළවෙනි පාර A එකෙන් අංක එක ඉලක්කම ගන්නවා. හරිද? ඒකෙන් අංක ඉලක්කම ගන්නවා. හරි. එක ඉලක්කම මොකද වෙන්නේ? එක ඉලක්කම ඔත්තේ. හරිද? දැන් මෙයා දැන් ඊළඟ පාර මොකද වෙන්නේ? දැන් මෙයා ඊළඟ පාරක් ගන්න ඕනේ. ඒකෙන්ම තමයි ඊළඟ එකක් ගන්න තියෙන්නේ. හරිද? ඒකෙන්ම තමයි ඊළඟ එකක් ගන්න තියෙන්නේ. එතකොට දැන් මෙයා දෙවෙනි පාරත් ඔන්න ඒකෙන්ම තමයි ගන්න හදන්නේ. දැන් මෙයා ගන්න හදනකොට දැන් මොනවද ඒ කියන පෙට්ටිය තුල තියෙන්නේ? ඒ පෙට්ටිය තුල තියෙන්නේ 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා. එක තියෙන්නේ එක තියෙන්නේ නැහැ. ඇයි ඒක නැත්තේ? ඇයි ඒක ගන්න දෙන්නේ නැහැ? ඒක දැන් අරන්න තියෙන්නේ. ඒක අපි අරගෙන තියාගෙන ඉන්නේ. හරිද? දැන් මෙයා ගන්න හදන්නේ මෙන්න මේ කියන ඉලක්ක දැන් මෙයාගේ ඇත්තටම ඒ කියන පෙට්ටිය තුල ඉලක්කම් කීයක් තියෙන්නේ? කාඩ් කීයක් තියෙන්නේ? කාඩ් 4යි තියෙන්නේ. එතකොට මෙයා දැන් මෙන්න මේ කාඩ් 4ෙන් තමයි එකක් ගන්න හදන්නේ. එතකොට දැන් මෙයා දෙවෙනි පාර ගන්නකොට දෙවෙනි පාර උත් එකක් ගැනීම සම්භාවිතාව කීයද? දෙවෙනි පාර උත් එකක් ගැනීම සම්භාවිතාව 4යි 2යි. ඇයි දැන් මෙයාගේ ඔය කියන A පෙට්ටිය දැන් තියෙන කාඩ් 4යි තියෙන්නේ. එතකොට 4ේ 2ක් තමයි ගන්න. එතකොට දැන් තියෙන්නේ 3යි 5යි විතර තියෙන්නේ. එතකොට ඕක ගැනීම සම්භාවිතාව හොම තියෙන්නේ. එතකොට දෙවෙනි පාර ඉරට්ටයක් ගැනීම සම්භාවිතාව දෙවෙනි පාර ඉරට්ටයක් ගැනීම සම්භාවිතාව 4යි 2යි. තේරුණාද? දෙවෙනි පාර ඉරට්ටයක් ගැනීම සම්භාවිතාව 4යි 2යි. මම හිතනවා තේරෙන්නේ කියලා. හරි. අපි අම්මාට ඊළඟ කැලලට ඔන්න දැන් මෙයා පළවෙනි පාර ඉරට්ටයක් ගන්නවා. මේක නම් ලේසි. පළවෙනි පාර මේ ඉරට්ටයක් ගන්නවා. ඉතින් පළවෙනි පාර දෙක ගන්නවා. හරි. ඉරට්ටේ. එතකොට ආයි හිතන්න දෙයක් නැහැ. මෙයා A එකෙන් නෙමෙයි ගන්න දැන් ගන්න B එකේ. B එකේ මොකද වෙන්නේ? B එකෙත් එකේ දාන්න දාපු කාඩ් පහක් තියෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් පළවෙනි පාර ඉරට්ටයක් ගත්තොත් මෙයා B එකෙන් ගන්නවා. එතකොට B එකේ කාඩ් පහක් තියෙනවා.
කාඩ් පහෙන් කැමති කාඩ් එකක් ගන්න. එතකොට B එකෙන් ගන්න එක ඔත් එකක් වීමේ සම්භාව්‍යතාව. දැන් B එකේ කාඩ් පහක් දෙනවා පහෙන් එකක් ගන්න ඕනේ. එතකොට ඒකේ නාම දාලා තියෙන්නේ. එතකොට ඔත් ඉලක්කම් තුනක් තුන 1 3 5. දැන් ඔත් එකක් ගැනීම සම්භාව්‍යතාව කිව්ද? ඔත් එකක් ගැනීම සම්භාව්‍යතාව පහෙන් 3යි නේ. ඔක්කොම B එකේ කාඩ් පහක් තියෙනවා. පහෙන් තමයි මෙයා එකක් ගන්නෙ. එතකොට ඔත් ඉලක්කම් තුනක් තියෙනවා සම්භාව්‍යතාව පහෙන් 3යි. එතකොට ඉරට් එකේ සම්භාව්‍යතාව ඉරට් එකේ ගැනීම සම්භාව්‍යතාව පහෙන් 2යි. සරලයි. මම හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා. මොකද උනේ? ගානායි කියනවා පෙට්ටි දෙකක් තියෙනවා A B කියලා පෙට්ටි දෙකක් තියෙනවා. ළමෙක් වෙනවා A පෙට්ටියෙන් එක කාඩ් එකක් ගන්නවා. ඒ කාඩ් එක ඔත් එකක් වුණොත් මෙයා ආයේ කාඩ් එක දාන්නේ නැහැ පෙට්ටියට. හරිද? ඒ කාඩ් එක එහෙම තියාගෙන A පෙට්ටියෙම කාඩ් එකක් ගන්නවා. හරිද? අද ඉස්සෙල්ලා A පෙට්ටියෙන් ගන්න කිරට් එකක් වුණොත් මෙයා ඊළඟ කාඩ් එක ගන්න A එකෙන් නෙමෙයි ඊළඟ කාඩ් එක ගන්න B එකෙන්. හරිද වැඩි? හරි. එතකොට දැන් ඔත් එකක් ගැනීමේ සම්භාවිතාව. හරිද? දැන් මෙහෙම සිද්ධිය මේක හිතා ගන්න. ඔන්න ළමයා එනවා කාඩ් එක ගන්නවා. ගන්න කාඩ් එක 3. හරිද? ගන්න කාඩ් එක 3 කියන්නේ මොකද්ද? 3 කියන්නේ ඔත් එක. හරිද? 3 කියන්නේ ඔත් එකක්. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙයා දැන් ඊළඟ කාඩ් එක ගන්න ඕනේ මොකෙන්ද? ඊළඟ කාඩ් එක ගන්නවද? ඊළඟ කාඩ් එක ගන්න ඕනේ. ඒකෙම තමයි ඊළඟ කාඩ් එක ගන්නත් ඕනේ. හරිද? එතකොට දැන් ඒකේ ඔක්කොම කාඩ් කීයක් තියෙන්නේ? දැන් ඒකේ කාඩ් 4යි තියෙන්නේ. ඇයි හේතු 3 නැහැ. දැන් තියෙන 1යි 2යි 4යි 5යි තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒකෙන් ආයි ගන්න එක ඔත් එකක් වෙන්නේ සම්බන්ධතාව කියලා. ඔත් එකක් වෙන්නේ සම්බන්ධතාව කාඩ් 4යි දෙන්නේ. සිද්ධියෙන් ගන්න 4යි දෙන්නේ. 4ෙන් ඔත් ඒවා 2යි තියෙන්නේ. එතකොට ආයි ඔත් එකක් වෙන්නේ සම්බන්ධතාව 4ෙන් 2යි. හරිද? එතකොට දැන් ඉරට් එකක් වෙන්නේ සම්බන්ධතාව. දැන් පළවෙනි පාර ඔත් එකක් ගත්තා නම් දෙවෙනි පාර ආයි ගන්නකොට අර කාඩ් 4ෙන්මයි ගන්න. එතකොට ඉරට් එකක් වෙන්නේ සම්බන්ධතාව 4ෙන් 2යි. එතකොට දැන් පළවෙනි පාර ගන්න අංක 2 කාඩ් එක. එතකොට ඉරට් එකක් වෙන්නේ. එතකොට දැන් දෙවෙනි පාර ගන්න ඒ කාඩ් එකෙන්ද ඒකෙන්ද නැහැ. දෙවෙනි පාර ගන්න B එකේ. B එකේ කාඩ් පහක් තියෙනවා. කාඩ් පහෙන් ගන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම කාඩ් පහක් තියෙනවා. ආයෙ ඔත් එකක් ගැනීම සම්බන්ධතාව පහෙන් 3යි. ඉරට් එකක් ගැනීම සම්බන්ධතාව පහෙන් 2යි. සිද්ධිය තේරුණා කියලා හිතනවා. හරිද? හරි. ඊට ඊළඟ කැලේන ලොකු දෙයක් නැහැ. දුක්සරණයේ දෙවෙනි අවස්ථාවේදී ගත් කාඩ් ප්‍රති ඉරට් එකක් ගැනීම සම්භාවිතාව. එතකොට දෙවෙනි අවස්ථාවේ ගත්තේ ඉරට් එකක් වීමේ සම්භාවිතාව කියන්නේ මෙන්න මේ සිද්ධියයි මෙන්න මේ සිද්ධිය තියෙන්නේ. එතකොට මේ සිද්ධිය සම්භාවිතාව කියන්නේ පළවෙනි පාර ඔත් එකක් කරන දෙවෙනි පාර ඉරට් එකක් ගැනීම සම්භාවිතාව. එතකොට ඒ සිද්ධිය සම්භාවිතාව වෙලා පහෙන් 3 ගුණ කිරීම 4ෙන් 2යි. එතකොට පළවෙනි පාර ඉරට් එකක් කරන දෙවෙනි පාර ඉරට් එකක් ගැනීම සම්භාවිතාව පහෙන් 2 වැඩි කිරීම පහෙන් 2යි. එතකොට මෙතන ඉගෙනවා 20ෙන් 6ක් යනවා මෙතන ඉන්නවා 25න් 4ක් යනවා. එතකොට මේ දේ සුළු කරගන්නයි තියෙන්නේ. මේක අපි තවරයක් සුළු කරගන්න වගේ ලේසි. මෙතන නම් 10න් 3ක්. එතකොට මේ දේ ඉතුරු කරගන්නයි තියෙන්නේ. 25න් 4 ධන 10න් 3 දෙකම 100 පුදු වෙනවා. එතකොට 100 වෙන මේක 4න් 3 වෙනවා. මේක 4න් 3 වෙනවා. දැන් 16ක් වෙනවා. මේක 10න් 3 වෙනවා. මේක 30ක් වෙනවා. එතකොට මොකද 46යි. 100න් 46යි මේක රටයක් වුණා අපිට සුළු කරගන්න පුළුවන්. 46 4ක් දෙන්නේ නැහැ. අපි ගත්තොත් 50න් 23ක් වෙනවානේ. මගේ සුළු කිරීමේ මාකට ප්‍රශ්නයක් වුණේ නැහැ. 5න් 4යි 5න් 2යි 5න් 2යි වුණා 25න් 4ක් වෙනවා. මෙතන 5න් 3යි 5න් 4යි වුණාම 20ක් වෙනවා. මෙතන 10යි 3යි 5න් 4යි හරි. එතකොට මෙහෙමයි මේ අපේ පළවෙනි පේපරේ සම්පූර්ණ සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ සති දෙවෙනි පේපරේ සාකච්ඡා කරමු. එතකොට මේ පේපරේ හදලා ලකුණු කීයක් තියෙනවද කියලා ඔයගොල්ලෝම තමන් තනියෙන් දාගන්න. තමන්ට අවංක වෙලා ලකුණු ගාන දාගන්න. මම ලකුණු බලන්නේ නැහැ. මම හිතන්නේ මේක ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා දන්නේ නැතුව මේ ක්ලාස් එකක් තියෙනවා හැම එක. ඒක අම්මලා තාත්තලා දැනගන්න ඕනේ. තමන්ගේ ලකුණු ප්‍රමාණය තමන් තනියෙන් දාගන්න ලකුණු ප්‍රමාණය. මේ වෙලාවේ ලකුණු ප්‍රමාණය කියනවත් ප්‍රශ්නයක් නැහැ. මේක අපේ පළවෙනි එක. එතකොට බලන්න දෙවෙනි එකට යනකොට දෙවෙනි පේපරේ හදනකොට මේට වඩා ලකුණක් හරි වැඩි කරගන්න. එක ලකුණ ගන්න වැඩි කරනවා ලකුණු 5 10 වැඩි කරගන්න අවශ්‍ය නැහැ. එක ලකුණ ගන්න වැඩි කරගන්න බලන්න ඊළඟ පේපරේ යනකොට අද වෙච්ච වැරද්දක් ඊළඟ පේපරෙන් හදා ගන්න. එහෙම හදාගෙන යන්න. අපි එතකොට පේපර 10ක් 12ක් විතර කරගෙන යනකොට ලකුණු 10 12 නිකම්ම වැඩි වෙලා තියෙයි. එතකොට ඔයගොල්ලෝ දැන් මේ ඉන්න මට්ටමේ ඉඳන් දැන් ඉන්නේ S මට්ටමේ නම් නිකම්ම C මට්ටමට එයි. දැන් ඉන්නේ F මට්ටමේ නම් නිකම්ම ඕවා වැඩි දියුණු වෙයි. එතකොට ඕගොල්ලෝ මොනවා හරි සජෙෂන්ස් තියෙනවා නම් මේක මේ විදිහට නෙමෙයි තව පොඩ්ඩක් මේ පාඩම කියලා දෙන්න තිබ්බනම් හොඳයි. එහෙම මොනවා හරි දේවල් තියෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න.
WhatsApp නම්බර් එකට හරි ඔය YouTube එකේ කමෙන්ට් එකක් හරි දාන්න. එතකොට මම ඒව බලලා ඒ විදිහට පුළුවන් විදිහට ඇඩ්ජස්ට් කරන්න මේ දේවල්. එතකොට කියලා දෙනකොට සමහර තැන්වල තේරුම් නැති දේවල් තියෙනවා. ඒවා පොඩ්ඩක් කියන්න. එතකොට ඒවා අපිට ඒ විදිහට කියලා දී ගන්න පුළුවන්. හරි වැට්ටි කරන් යන් යාළුවන් අතර මේක ෂෙයා කරන්න. මේ වෙලාවේ හැමෝම පහසුතාවෙන් ඉන්නේ පන්ති යන්න විදියක් නැතුව එහෙම. එතකොට කවුරු හරි මේක බලලා දෙයක් ඉගෙන ගත්තොත් ඒක ඕගොල්ලන්ට එක අතකින් පිනක් සිද්ධ වෙනවා. අනිත් දේ තමයි කාට හරි උපකාරයක් කරන්න. හරි වෙලේ. එහෙනම් හැමෝටම පරිස්සමින් ඉන්න හැමෝම හරි වැට්ටි කරගෙන යන්න.